විශේෂම කිව්වේ සභාත ගැන කොටත් ඒ ඔක්කොම ගැන කියනකොට අන්තිමට අපිට බලපුවම පේනවා අපිට පළමුවෙන්ම අවශ්‍ය තමයි අපි යේසුස් වහන්සේට උන්වහන්සේ අපිට ප්‍රේම කළාමින් ප්‍රේම කිරීම. ඔය ඒක සෝට් අවුට් කරගත්තම අනිත් ඔක්කොම ඉබේම ඒ ස්ථානවලට එනවා. ඉබේම ඒ ස්ථානවලට එනවා. අපි යේසුස් වහන්සේගේ ඒ ස්ථානෙට ආපුවම අපිට බලන්න පුළුවන් මොනවද ඒකේ තියෙන ලක්ෂණ කියලා. අපි දැන් ලෑස්ති වෙන්නේ අන්තිම කාලෙට. අද ලෝකයේ වෙන සිද්ධීන් දිහා බලපුවම ඊශ්‍රායල් වෙන සිද්ධීන් දිහා බලපුවම මේ ලෝකයේ මේ දැන් කොරෝනා වෛරස් එක වගේ සිද්ධීන් දිහා බලපුවම යන යුද්ධ ගැන බලපුවම භූමිකම්පා පොලිටික්ස් වල දේශපාලනයේ වෙන දේවල් බලපුවම මේ දේවල් ඔක්කොම හොඳට අපි ඉදිරියට පුද සහ අන්තිම කාලය ගැන අනිත් පොත් අපි කියවුවොත් අපි මෙනෙහි කළොත් සුද්ධත්වයන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මෙනෙහි කරපුවම අපිට පේනවා අපි විශාල වේගයකින් අන්තිම කාලය වෙතට යනවා. මේ විශාල වේගයකින් අන්තිම කාලයට යනකොට යක්ෂයත් හරි බිසි, අපිත් හරි බිසි වෙන්න ඕනේ. හැබැයි අපි යක්ෂයා වගේ බිසි වුණොත් අපිට පුළුවන් අපි යක්ෂයා පරද්දන්න. නමුත් අපි යක්ෂය බිසි වෙලාවට අපි නිකන් අපි ස්ලෝ ඩවුන් කළොත් නොවාගේ කාලය වගේ ගියොත් ඒ යන ස්ථානවල ඒ යන රටවල ඒ යන සභාවල ඒ යන මිනිස්යන් අතර විශාල පරාජයක් ඉන්නේ යනවා. ඒකින්ද අපි බොහොම ප්‍රේසමෙන් ඉන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේට අපි සේවය කරනකොට අපි දන්නවා පේතෘස්ගෙන් ඇවිල්ලා හැවුවා පේතෘස් නුගේ ප්‍රශ්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවා. ඒ මේ දෙවියන් වහන්සේ ප්‍රේම කරන යම් කිසියක් අපිට කැපිලා පේනවා. ඒ තමයි මම තිස්සෙම කියනවා හાર્ඩ් වර්ක්. මහන්සියලා වැඩ කරන්න ඕනේ. බයිබලයේ කියනවා කම්මැලිකම පාපයක් කියලා. හાર્ඩ් වර්ක් කරන්න ඕනේ. දැන් අපි යේසුස් වහන්සේට කිට් වෙන්න ඕන නම් අපි යේසුස් වහන්සේට කිට් වුණොත් ස්වර්ග රාජ්‍යයේ අපි හුඟක් යේසුස් වහන්සේට කිට් වෙනකොට දන්නවද හුඟක් මහන්සියලා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක යාළුවෙක් වෙන්න ඕන නම් උදේ 9ට නැගිටලා දවල් 11ට මේ බ්‍රෙක්ෆාස්ට් අරගෙන එයා එක්ක යාළුවෙක් වෙන්න බෑ. එයාගේ යාළුවෙක් වෙන්න ඕන එයා එක්ක වැඩ කරන්න ඕනේ. ඒ වගේ අපි දෙවියන් වහන්සේගේ අපි ඊශ්‍රායල් දේශයට ගියොත් බැලුවොත් අපි පේනවා දෙවියන් වහන්සේ කොපමණ පැය ගාණක් යාඥා විදියට කොපමණ පැය ගාණක් ඇවිද්දද කොපමණ පැය ගාණක් මේ වචනේ බෙදාගත්තද බොහොම වැඩ තිබුණ කෙනෙක් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. ඒ වගේ ගෝලියොත් එකලාට සමහරවල් දැන් තියෙනවා ගෝලියෝ මහන්සින්ද ගෙදර ගිහලා නිදාගත්ත යේසුස් වහන්සේ කිය ඔලිව් කන්දර යාඥා කරන්න. ඉතින් ඒ නිසා අපි කියමු දෙවියන් වහන්සේ අපිට ශක්තිය දෙන්න කියලා අපිත් උන්වහන්සේ සමග මහන්සි වෙලා වැඩ කරන්න. බයිබලයේ කියනවා අපි born again කියන්නේ අපි නැවත උපන් ලැබුවයි කියන්නේ අපි පරණ මිනිස්සයා මැරිලා අලුත් මිනිස්සයා ආත්මික මිනිස්සෙක් හැටියට අපි ඉපදුනේ. අතන ෆිලිපි 3:20 කියනවා. ඒ මිනිස්සයාගේ පුරවැසි භාවය තියෙන්නේ ස්වර්ග රාජ්‍යයේ. ඒක හොඳට මතක තියාගන්න. අපේ ශ්‍රී ලංකන් පුරවැසි භාවය මට ඕස්ට්‍රේලියා පුරවැසි භාවය නැති වුණා නැවත උපාදින්න ආවෙන් පස්සේ. දැන් අපි යේසුස් වහන්සේට ආදරේ නම් අපි උන්වහන්සේව ඉමිටේට් කරන්න ඕනේ. අනුගමනය කරන්න ඕනේ. ඒක පළවෙනි කොන්තේ 11 කිව්වා. ඒ කියන්නේ මොනවාද? තව දෙයක් තමයි අපි යේසුස් වහන්සේට ආදරේ නම් මට මේ උදාහරණය ආවා. වැගේ ජීවිතේ හැම දෙයකම යේසුස් වහන්සේට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දෙන්න ඕනේ. දැන් අපි ඔක්කොමලම වගේ ට්‍රැවල් කරලා තිනවා. පිටරට ගිහලා තිනවා. දැන් පිටරට ගියාම අපි දන්නවා අපි යන්නේ ඉකොනොමි ගියාම අපි ගිහිල්ලා අර මේ පොලිමේ ඉඳලා බෑග් එක චෙක් කරලා ඊට පස්සේ ඇතුලේ ගිහලා ඉඳලා මේ කතා කරන හැටියට ගිහිල්ලා පොලිමේ යන්න ඕනේ. නමුත් ෆස්ට් ක්ලාස් টপ ප්‍රයොරිටි ටිකට් එක කියන එක මොනවද කරන්නේ? ආවා කෙලින්ම ගියා ඇතුලට ගිහිල්ලා ඇතුලේ ඉඳගත්තු වෙලාවෙ ඉඳ යාට ඩ්‍රින්ක්ස් ගේනවා යාට අවශ්‍ය සියලු දේම ගේනවා. අපි ප්ලේන් එකේ නැගලා ගාක් වෙලා ඉන්න ඕනේ ප්ලේන් එකට ටේෆ් කලින් බලලා පස්සේ තමයි පොඩි ඩ්‍රින්ක් එකක් හම්බෙන්නේ අපිට. අපි දෙලේ කන්න ඕනේ. ඉතින් නමුත් අපි දෙවියන් වහන්සේට අපි දෙන්න ඕනේ අපේ ජීවිතේ ෆස්ට් ක්ලාස් ටිකට් එක. හැම දෙයකම අපි යාඥා මීටිමකට යන්න එහෙම නැත්නම් උන්වහන්සේගේ නාමයෙන් අපි සුමාන තිස්සේ කරන්න කැප වුණ දෙයට දෙවියන් වහන්සේට ෆස්ට් ක්ලාස් ටිකට් එකක් දෙන්න ඕනේ.
තේරෙනවද? අපි උන්වහන්සේට ගරු කරන්න පුරුදු වෙන්න ඕනේ. ලිවි කතාවේ 10 1 සිට 3 දක්වා කියවනවා. ආරොන්ගේ පුත්‍රයෝ වූ නාදාබ් සහ අබීහු තම තමාගේ ධූම භාජනය රැගෙන එහි ගිනි බහා ඒ පිට සුවඳ ද්‍රව්‍ය දමා ස්වාමීන් වහන්සේ ඔවුන්ට අන නොකලා වූ අන්‍ය ගින්නක් උන්වහන්සේ ඉදිරියේ ඔප්පු කළෝය. තවද ස්වාමීන් වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් ඔවුන් දවා දැම්මේය. එසේ ඔවුන් ස්වාමීන් වහන්සේ ඉදිරියේ මලෝය. එකල්හි මෝසෙස් ආරොන්ට කතා කොට මා ළඟට පැමිණන්න කරන කොටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනග ඉදිරියෙහි ගෞරවය ලබන්නෙමි ස්වාමීන් වහන්සේ කී කාරණය මේ යයි කීවේය. ආරොන් නිශ්ශබ්දව සිටියේ. By those who come near me, I must be regarded as holy. And before all the people, I must be glorified. අපි විශ්වාස කරනවා නම් දෙන්නෙකු තුන්දෙනෙකු උන්වහන්සේගේ නාමයෙන් දැක්වෙනකොට උන්වහන්සේ එනවයි කියලා. අපි ඒ උන්වහන්සේ එනවයි කියන එක අපි ගෞරවය කරන්න ඕනේ. දැන් අපිට ගැලවීම නිකරුණේ හම්බුනේ හින්දා අපි ඒක සුළු කරන්න නරකයි. අපි ඊට පස්සේ කියනවා මේ දෙන්නා කියන යාගේ තාත්තට ආරොන්ට අඬන්නවත් ඉඩ දුන්නේ නැහැ. මොකද දිව්‍යන් වහන්සේ ඉදිරියට එන අයට අපි I must be regard අපි උන්වහන්සේ කියනවා මා ඉදිරියේ ගෞරවය ලබන්නේ මා ළඟට පැමිණෙන්නම් කරුණකටගෙන මා විශුද්ධ බව දක්වා මුළු සෙනග ඉදිරියේ ගෞරවය ලබන්නේ වී ස්වාමීන් වහන්සේ කීසේක. right? ඉතින් අපි ඒකින්ද දිව්‍යන් වහන්සේගේ නාමයෙන් යම් කිසි දෙයක් බාරගත්තොත් ඒකට අපි ගෞරව කරන්න ඕනේ. ඒක casually ගන්න නරකයි. right? දැන් අපි දන්නවා එල්රිමයි දෙන්නම ෆුල් ටයිම් වැඩ කරේ. දෙන්නම ෆුල් ටයිම් වැඩ කරා මේ ළමයි දෙන්නෙක් හිටියා මේ වැඩකාරෝ එහෙම හිටියේ ඔක්කොම අපි කරන්න ඕනේ. ඒ කරන මැදින් අපි මේ පල් සභාව වෙනුවෙන් බාරගත්තු සියලු දෙයක්ම උන්වහන්සේ ඉදිරියේ ගෞරවයෙන් අපි කරනවා. ඒකට හොඳ උදාහරණයක් තමයි අද යේසුස් පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේට භාර්යාවක් හොයනවා. අපි මේ ගැන කතා කළා උප්පත්ති පොතේ 24 මම ඒක ඉමෙට ඉස්සර හොඳට තේරුම් කරලා දුන්නා. ඒකෙදි භාර්යාවක් හොයනකොට අයිසැක්ට භාර්යාවක් හොයනකොට හොයාගත්තේ අනුකම්පාව තියෙන යටහත්. අපි යටහත් වෙන්න ඕනේ. අපි hard working තියෙන්න ඕනේ. අපි teachable ඉන්න ඕනේ. යා අර ඇවිල්ලා යාට කිව්වේ ඔටුව 10ට වතුර දෙන අයට පමණ දුන්නොත් එයාට තමයි බාර ගන්න කියලා. ඒ කතාව නැවතත් කියවලා බලන්න. ఇది ඉතාමත්ම අවශ්‍ය දෙයක්. මම විශ්වාස කරනවා අපි ඔක්කොමලම mature audience එකක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුල අවුරුදු 5කට වැඩිය ක්‍රිස්තියානි කාර්ය වෙලා හිටින්ද අපි උන්වහන්සේ තුල වර්ධනය වූ mature audience එකක්. මේ දැන් ළඟදිම මම විශ්වාස කරනවා ළඟදිම කියලා මම වෙලා තිබුණත් අපිට කවුරුන්ද කියන්න ළඟදිම අපි දන්නවා උන්වහන්සේගේ හොරනෑව පිමින්ද යනවා. උන්වහන්සේගේ නැවත ඊමේ හොරනෑව පිමින්ද යනවා. ඒකේ පළවෙනි කොරින්තිය 15:52 කියනවා in the twinkling of an eye. ඒ කියන්නේ මෙහෙම ඇස්පිල්ලක් ගහන කාලය තුල. ඒ කියන්නේ තප්පරයකටත් හුඟක් අඩු කාලයක උන්වහන්සේගේ හොරනෑව පිමින්ද යනවා. ඒ වෙලාවේදී ලෑස්ති වෙලා සිටියේ කොම උන්වහන්සේ එවෙලම උසව ගන්නවා. ඒ වෙලාවට වයිෆ් එක ආගියු කර ඉන්න එපා. හොඳයි ඒක ඉතාමත් අවශ්‍ය දෙයක්. අපි දිව්‍යන් වහන්සේ ඉදිරියේ යම් කිසි දෙයක් කරමින් සිටිය යුත්තේ උන්වහන්සේ එන විට ඒ දේ නිරන්තරයෙන්ම කළ යුතුයි. ඒක දැන් මට හුඟක්ම බය හිතෙන මොකද අර පස්වෙනි අඥාන කන්‍යාව පස් දෙනා දිහා බලපුවම මම තිස්සෙම අහනවා දෙවියන් වහන්සේගෙන් ස්වාමිනේ මම කොහොමද අන්‍යවන්ත කන්‍යාවන්ට වැඩිය සුදුසු වෙලා ඉන්නේ මේ වහන්සේ එනකොට වහන්සේ මාව දාලා වෙන පිංචේ. ඒකින්ද අපි බයනුත් වෙවුලමිනුත් අපි දෙවියන් වහන්සේට සේවය කරමින් ඉන්න ඕනේ. දැන් මම හිතන්නේ ගිය සැරේ කිව්වා අපි කොහොමද සීසන් එක යන්නේ. ඒ කියන්නේ සමර් වින්ටර් එහෙම තියෙනවනේ සීසන් එකේ. මම කියලා දුන්නා කොහොමද අපි සීසන් එකේ හැටියට අපි ඇඳුම් එළියට ගන්න කියලා. මම කිව්වා අපි ඉංග්‍රීසි වල ඉන්නකොට මේ
අපි ඉංගලන්ඩ් ඉන්නකොට එක කාමරයක හිටියේ අපේ බඩු ඔක්කොම දාලා තිබුණේ ස්ටෝරේජ් එක. අපි වින්ටර් එකට ගිහිල්ලා වින්ටර් ක්ලෝත්ස් එළියට ගන්නවා, සමර් එකට ගිහිල්ලා සමර් ක්ලෝත්ස් එළියට ගන්නවා කියලා. ඉතින් මේ කාලවල දෙවියන් වහන්සේ මැව්වේ මේ කාලවල තුලින් දෙවියන් වහන්සේ අපිට පෙන්වන්නේ කවුද? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ පමණක් නෙවෙයි යේසුස් වහන්සේගේ නැවතීම. ඒකයි අපි දෙවියන් වහන්සේගේ වචනය ඔරිජිනල් හීබ්‍රු භාෂාවට ගිහිල්ලා අපි හරි දුකයි මේ අපි හීබ්‍රු ඊශ්‍රායල් සමග මුල් කඩලා තියෙන්නේ අපි ගාක් සභාවල් කඩලා තියෙන්නේ. ඒකින් අපි බයිබලේ සිංහලෙන් කියවලා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් කියලා කියනවා ඉංග්‍රීසි එක හරි හොඳයි කියලා. නමුත් ඉංග්‍රීසි කියවලා අර හීබ්‍රු භාෂාවට ගියාම අපිට පේනවා ඒක කොපමණ ගැඹුරුද කියලා. දැන් අපිට පේනවා මේ කාල තුලින් මේ සීසන්ස් තුලින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ නැවතීම අද අපිට පෙන්වනවා. අපි ඒක දිහා බලමු. උප්පති පොතේ 1:14 කියනවා දෙවියන් වහන්සේ රාත්‍රියෙන් දවාල වෙන් කිරීමට අහස්තලයේ ආලෝකය වෙත්වා. ඒවා ලකුණ පිණිස ශ්‍රූතු පිණිසද දවස් පිණිසද අවුරුදු පිණිසද වේවා. ඉංග්‍රීසියෙන් කියන then God said let there be lights in the firmament of the heavens to divide the day from night and let them be signs and seasons. ඒ කියන්නේ winter summer day and night season කියලා. දැන් මේ season ඊට පස්සේ අපි යනවා ලෙවිටිකස් වල කියන්නේ ලෙවි කතාවට ගිහිල්ලා ලෙවි කතාවේ 23 මේක ලස්සනට කනෙක්ට් වෙනවා එකින් එකට. ලෙවි කතාවේ 23 දෙකට ගියාම කියනවා ඊශ්‍රායල් පුත්‍රයන් කතාවකට මෙසේ කියන්නේ ශුද්ධ සභා රැස්වීම කොට නුඹලා විසින් ප්‍රසිද්ධ කළ යුතු ස්වාමින් වහන්සේගේ මංගල්‍ය එනම් මාගේ නියම මංගල්‍යයන් මේවා වේ කියලා. මේවා කාගේ මංගල්‍යවන්ද? ස්වාමින් වහන්සේගේ. දැන් මේක කියනවා මෙතන කියනවා අනිත් වචනේ තමයි feast. ඉස්සෙල්ලා කිව්වා seasons කියලා. දැන් කියනවා feast කියලා. නමුත් අපි හීබ්‍රු වචනයට ගියාම මේ දෙකම තියෙන වචනේ තමයි මොෙඩ්. සීසන් වලට කියන්නේ මොෙඩ්, feast වලට කියන්නේ then make ඉංග්‍රීසියෙන් කියනවා Leviticus 23:2 speak to the children of Israel and say to them the feast that is moed of the Lord which you shall proclaim to the holy convocations these are my feast. මේ කාගේ මංගල්‍යයන්ද? දෙවියන් වහන්සේගේ මංගල්‍යය. දැන් මේ මං ඉස්සෙල්ලා කියවගේ මේ වචන දෙකම මේ ඉස්සෙල්ලා කිව්ව එකේ වචනේ මොකද්ද? මේ seasons දැන් කියන මංගල්‍ය ඒ දෙකටම එක වචනේ දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් දෙවියන් දැන් මංගල්‍ය කීයක් දෙවියන් වහන්සේ ඉන්ට්‍රොඩියුස් කළාද? හඳුනනවද? මංගල්‍ය 7ක් ඉන්නවා. මේ මංගල්‍ය 7 පෙන්වන්නේ කවද? යේසුස් වහන්සේ. දැන් බලන්න ඉස්සෙල්ලාම කිව්ව seasons ඊට පස්සේ කිව්ව feast ඒ දෙකම එක වචනේ ඒ ළඟේ feast වලින් පෙන්වන්නේ කවද? යේසුස් වහන්සේ. අපි හරි දුකයි අපි යේසුස් වහන්සේගේ මේ ලෝකයේ සමරන හැටි බලපුවම අපිට හරි දුකයි. අපි උන්වහන්සේ දුන්න සැමරුම් මේ මංගල්‍යයන් එළියට දාලා අපි වෙන මංගල්‍ය අරගෙන තමයි මේ පිළිපදින්නේ. ඉතින් දෙවියන් වහන්සේ සීසන් මේ ෆීස්ට් මංගල්‍යයන් 7ක් කිව්වා. ඇයි 7ක් කිව්වේ? 7 කියන්නේ සම්පූර්ණකම සහ සුද්ධකම. right? ඒ තුලින් ගැලවීමේ සැලැස්ම පෙන්වනවා. ඒ මංගල 7න් පළවෙනි 4වෙනි first 4 1 2 3 4 යේසුස් වහන්සේ තුලින් ඉෂ්ට වෙලා ඉවරයි දැනට. දැන් අපි බලාපොරොත්තුෙන් ඉන්නේ 5 6 7 ආපම නැවතීමේ මංගල්‍යය. පළමුීමේ මංගල්‍යයන් 1 2 3 4 ඊට පස්සේ 5 6 7 තමයි දිව්‍යන් වහන්සේගේ නැවතීමේ මංගල්‍යය. දැන් මේකට මම කියන progressive revelation to its fulfillment in Christ. මේක progressive ආවා උන්වහන්සේ තුලින් මේක ඉෂ්ට වෙන පිණිස. දැන් මේ මංගල්‍ය 7 දෙවියන් වහන්සේ දාලා කිව්වා දැන් යක්ෂයා මම සම්පූර්ණයෙන්ම පැරද්දුවා. මේ පරද්දන්නේ stages 7කින් right? ඒ stages 7කින් පරද්දලා දෙවිය පියාණන් වහන්සේලා පුත්‍රයන් වහන්සේලා සහ සුද්ධාත්මයන් වහන්සේලා කොච්චර ජොලිත වුණාද කිව්වොත් මේ යේසුස් වහන්සේ තුලින් උන්වහන්සේගේ පවුලට එකතු වෙන හැම එක්කෙනාටම කිව්වා
මම හැම අවුරුද්දෙම පාටි 7ක් දානවා මේක සමරන්න කියලා. ඊට පස්සේ කිව්වා මේ පාටි 7 තමයි ඔයාගේ මගේ තියෙන සම්බන්ධතාවය සමරන මේ මංගල්‍ය 7. ඊට පස්සේ මේ මංගල්‍ය 7ට කිව්වා holidays කියලා. holidays what මේ holidays කියන වචනේ ආවේ holidays. ඊට පස්සේ කිව්වා මේ දවස් 7 මේ මංගල්‍ය 7 අති ශුද්ධයි. අති ශුද්ධයි. දැන් මේ මංගල්‍ය 7ට ඕගොල්ලෝ සහභාගී වෙන්නම ඕනේ. ඔබ මාගේ පංගුකාරයෙක් නම් වෙන්නම ඕනේ කියලා බයිබලයේ තියෙන ඔක්කොම. ඊට පස්සේ දැන් මේක දුන්නේ මේ ඊශ්‍රායල් දේශය තුලින්නේ. ඊශ්‍රායල් දේශය පමණක් නෙමෙයි නමුත් ඊශ්‍රායල් දේශය තුලින් මේවා කිව්වේ නෑ මේවා මේ යුදෙව්වන්ගේ මංගල්‍ය කියලා. මේවා කිව්වේ මේවා Lord's festival. ගාඩ්ගේ මංගල්‍ය කියලා. දීලා ඊට පස්සේ දොර විවෘත කළා අන්‍ය ජාතිකයන්ට. පුදුම විදිහට දොර විවෘත කළා. උදාහරණයක් වශයෙන් යෙසාය 56 උන්වහන්සේ දොර විවෘත කළා. විවෘත කළා විතරක් නෙමෙයි කිව්වා ඕගොල්ලෝ අන්‍ය ජාතිකයන් උනාට ඕගොල්ලෝ මේකට ආවම ඕගොල්ලන්ට පුළුවන් යුදෙව්වන්ට වැඩි උසස් ස්ථානයක් ගන්න කියලා. දැන් උදාහරණයක් වශයෙන් Ruth සම්පූර්ණ අන්‍ය ජාතිකෙක්. එයා හරි මාර්ගයෙන් ආපුවම ඉස්සරහ දොරෙන් ආපුවම පස්ස ජනේල කඩාගෙන ඉන්නේ නැතුව ඉස්සරහ දොරෙන් ආපුවම ඔයාට මම දෙනවා ස්ථානයක් මගේ අයටත් වැඩි උසස් ස්ථානයක් කියලා. මොකද හැම මිනිස්සයරම හැම යුදෙව්වරු මිනිස්සයරම ජූදා ගෝත්‍රයට යන්න වරප්‍රසාදය තිබුණේ. ඒ වගේම ජූදා ගෝත්‍රයට පමණක් නොව යේසුස් වහන්සේගේ පරම්පරාවට එන්න වරප්‍රසාදය තිබුණේ. ඒක රුත් හම්බුණා, රේහබ්ට හම්බුණා, right? අන්තිකංග මේ තාමට හම්බුණා. ඒ වගේ තව හම්බෙච්ච අය ඉන්නවා. නමුත් බයිබලයේ සටහන් කරලා තියෙන එකයි. ඒ අවස්ථාව අද යේසුස් වහන්සේ තුලින් අපිට උන්වහන්සේ දොරටුව විවෘත කරලා තියෙනවා. ඉතින් අපි මොනවද කරන්නේ? යේසුස් පළමුවෙන්ම සීසන්ස් ආව, සමර් වින්ටර් එහෙම ආව. ඊට පස්සේ ෆෙස්ටිවල් 7 ආව. දැන් මේ ෆෙස්ටිවල් 7 තුලින් අපිට පෙන්නනවා යේසුස් වහන්සේ ඉෂ්ට කරපු හැටි. දැන් අපි බලන්න ඕනේ අද මේ ෆෙස්ටිවල් 7 දිහා බලනකොට අපි ඉන්නවා එක්තරා ස්ථානයක. එක්තරා ස්ථානයක ඉන්නවා. අපි ඉන්නේ කොහෙද? පළවෙනි ෆෙස්ටිවල් එක මොකද්ද? පාසෝවර්. පාස්කු. දෙවෙනි ෆෙස්ටිවල් එක මුහුන් නොදෙමු රොටි මංගල්‍ය. ඒ තමයි සෝහන් ගත කරපු එක. ඊට පස්සේ පළමු ෆස්ට් ෆෘට්ස්. පළමු ඵල මංගල්‍ය ඒක තමයි යේසුස් වහන්සේ නැගිටින එක. ඊට පස්සේ පෙන්තෙකොස්ත මංගල්‍ය ඒක තමයි සුද්ධාත්මයන් වහන්සේ අප වෙතට ආවේ අපි තුල සුද්ධාත්ම වහන්සේ ජීවත් වෙන පිණිස. right. දැන් මේ හතර ඉවරලා තියෙනවා. දැන් හැබැයි එදා ඉඳලම ඉතිහාසයේ ඉඳලම මිනිස්සයා දෙවියන් වහන්සේගේ සැලැස්මෙන් තිස්සෙම ලෙස්සන්න බැරුවා. ඉස්සෙල්ලා යාඥා කරනකොට නතීර කිව්වා Jesus God මේ ජොෂුවට කිව්වා let not this word depart from your mouth. මේ වචනේ නුඹේ මුඛයෙන් පහ වෙන්න බෑ. ඒ කියන්නේ ඔයාගේ ජීවිතය මුඛේ අරපුවම දෙවියන් වහන්සේගේ වචනේ හැටියට තමයි කතා කරන්නේ. අල්ලපු ගෙදර මේ ටෙලිෆෝන් කෝල් එකක් දාලා ආපු උපාධිය හැටියට නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ හැටියට දෙවියන් වහන්සේ ඉදිරියේ කතා කරනවා මෙන් කතා කරන්නේ. ඒ වගේම God කිව්වා මේ දෙවියන් වහන්සේ කිව්වා ජොෂුවට වමටවත් දකුණටවත් හැරෙන්න එපා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අපිට කියනවා උන්වහන්සේ සාර්ථකත්වයේ ඉන්න ඕන නම් අපි උන්වහන්සේගේ වචනය අකුරට තිත්තට පිළිපදින්න ඕනේ. ඒ පිළිපදම තමයි අපි උන්වහන්සේ තුල successful prosperous බය නැත්තේ. අපිට සාර්ථක වෙනවා අපි ශාස්ත්‍රීය වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කිසි දෙයකට බය වීමට අවශ්‍ය නැහැ කියලා ඔයා යොෂුවා 1:7 සිට 8 දක්වා කියවලා බලන්න. දැන් අපි බලමු මේ
දැන් මේකෙන් අපි පොඩ්ඩක් සයිඩ් ගියාම අපි කොහොමද ඇඩ්ජස්ට් කරගන්නේ? කොහොමද අපි ඇඩ්ජස්ට් කරගන්නේ බලන්න. මතෙව් 16 සිට 20 දක්වා බලනකොට අපිට පේනවා යම් කිසි දෙයක්. ඒ තමයි යේසුස් වහන්සේ ගෝලියෝ සමග දැන් අවුරුදු 3ක් පමණ කාලයක් දැන් වහන්සේගේ මේ ජීවිතේ මේ ලෝකයේ ජීවිතේ කුරුසෙට යන්න කාලේ ගාක්ම කිට්ටු වෙන වෙලාවක තමයි මේ කතාව මේ ඩිස්කෂන් එක ගියේ ගෝලියෝයි යේසුස් වහන්සේ අතර. මතෙව් 16:15 සිට 20 දක්වා. right? මම නුඹලා යේසුස් වහන්සේ ඇවිල්ලා අහනවා නමුත් නුඹලා මා කවුරුව කියනවාද ඔවුන්ගෙන් ඇසුසේක. ඔයා ගාව තියෙන මගේ ගැන තියෙන එළිදරව් මොකද්ද කියලා ගෝලයෙන් ඇහුවා. යේසුස් වහන්සේ අනේන තැන කියලා කිව්වේ නැහැ මම තමයි මෙසාය කියේ යා කිව්වේ නැහැ. නමුත් ගෝලයෝ අපි මිනිස්සෙක්ව අඳුරගන්න ඕනේ යා මම ડોක්ටර් කියන එක නෙවෙයි. එයා කරන ක්‍රියා තුලිනුයි එයා තුල ක්‍රියා කරන තුලින් මෙකැනික් කෙනෙක් ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් කිව්වම අපි දන්නවා යා ડોක්ටර් කෙනෙක් නෙවෙයි මෙකැනික් කෙනෙක් කියලා. එයා කරන දේ තුලින් අපි මිනිස්සුව අඳුරගන්න ඕනේ. ඉතින් නුඹලා මා කවුරු කියනවාදයි ඔවුන්ගෙන් ඇසුසේක. සීමොන් පේට්‍රස් කියනවා ඔබ ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයා කීවේය. ඊට පස්සේ කියනවා නුඹ ආශිර්වාද ලද්දෙක් පියාණන් වහන්සේ මිස මාංශය හා රුධිරය මේක ඔබට එළිදරව් නොකළේය. right? ඊට පස්සේ කියනවා අපි දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ යේසුස් වහන්සේ කියන්නේ කවුද කියා එළිදරව්වක් තුලින්. අපි හිතනවා අපිට එළිදරව්වක් තියෙනවා කියලා. සමහර විට එළිදරව් නැහැ. ඒ කියන්නේ පවුල් කිව්වේ ආපු පළවෙනි ක්වෙස්චන් එක තමයි ප්‍රශ්නේ තමයි ඔබ කවුද? අපි යේසුස් වහන්සේ කවුද කියන ගැන අපි හොඳ එළිදරව්වක් තියෙන්න ඕනේ යේසුස් වහන්සේගේ ඇදහිල්ලකාරය ඇටියට. පියාණන් වහන්සේ මිස මාංශය රුධිරය මේක ඔබට එළිදරව් නොකළේය. ඊට පස්සේ කියනවා මම ඔබට කියමි නුඹ පේත්‍රුස්ය තවද මේ පර්වතයේ පර්වත කියන පේත්‍රුස් නෙමෙයි පර්වතයේ. ඒ එළිදරව්ගේ පර්වතයේ තුලින් පිට මාගේ ස්වභාව ගොඩනගන්නේ. මේ කියන්නේ අද ස්වභාව ගොඩනගලා තියෙන්නේ the foundation of Yeshua. Foundation of the revelation of Yeshua. යේසුස් වහන්සේ කියන කවුද කියන එකේ එළිදරව්වේ අත්විවරණය තමයි ස්වභාව ගොඩනගලා තියෙනවා. ඊට පස්සේ කියනවා මම ස්කිප් කරන්න ඕගොල්ලෝ දන්නවා කතාන්තරේ. දැන් යේසුස් වහන්සේ හිතනවා right. දැන් මම ලෑස්ති පළවෙනි මංගල්‍ය මා තුලින් ඉතිහාසයේ ඉඳලා පළවෙනි මංගල්‍යය ඉෂ්ට කරන්න මම ලෑස්ති. මොකද මම කියන්නේ කවුද කියලා මේගොල්ලන්ට එළිදරව්වක් ලැබිලා තියෙනවා. මේගොල්ලන්ට එළිදරව්වක් ලැබිලා තියෙනවා යේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා. ඒකින්ද දැන් මම ලෑස්ති පළවෙනි මංගල්‍ය මා තුලින් ඉෂ්ට කරන්න කියලා කියනවා. මතෙව් 21 කියනවා එවත් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් දැන් එයා විස්තර කරන්න පටන් ගන්නවා පළවෙනි මංගල්‍ය. ඒ කියන්නේ පළවෙනි පාස්කු මංගල්‍ය යේසුස් වහන්සේ තුලින් ඉෂ්ට වෙන්න යන්නේ කොහොමද කියලා. ඒවත් පටන් යේසුස් වහන්සේ තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියනන්ගෙන්ද බොහෝ දේ විඳින්න මරණු ලබන්නත් තුන්වෙනි දව නැගිටිනු ලැබෙන්නත් ඕනෑ බව ඕලයන්ට දන්නන්ට පටන් ගත්තා. දැන් කියන්න පටන් ගත්තා. දැන් මේක වෙන්න යන්නේ දැන් මම තමයි පළවෙනි මංගල්‍යයේ පූජාව කියලා. ඒක කියපු හැටිය පේත්‍රුස් ඉස්සලා අනිත් අයට තිබුණා. දැන් යාට පේත්‍රුස් කිව්වෙන්නේ නැහැ. පේත්‍රුස් ඒක කියපු හැටිය එයා ස්විච් වුණා අර ස්පිරිචුවල් ආත්මික පැත්තෙන් මානසික පැත්තට. අපි හුඟක් වෙලාවට දෙවියන් වහන්සේව හරිය අනුගමනය කරන්න බැරි මොකද? අපි තිස්සෙම මානසික පැත්තයි ආත්මික පැත්තයි තිස්සෙම ස්විච් වෙනවා. ඒකනේ යෙසාය පොතේ 11 කියනවා යේසුස් වහන්සේ ඇසට පෙනෙන දේ කනට ඇසෙන දේ උන්වහන්සේ තීරණය ගත්තේ නැහැ. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් තීරණය ගත්තේ. අපි ආත්මිකව අපි තිස්සෙම හෝලි ස්පිරිට්ගෙන් අහන්නේ මොකක්ද ආන්සර් එක කියලා. ඉතින් සයිමන් වාද කළේ ඉතින් මම කියනවා සයිමන් එක පාට අපිට ගස් දෙකක් තියෙනවා. ජීවනයේ ගස සහ tree of knowledge of good and evil.
හොඳ සහ නරක දන්නා වූ ගස. එක පාට සයිමන් ගියා හොඳ සහ නරක දන්නා වූ ගස. ඉතින් ඒ හොඳ සහ නරක ගස හැටි අපි කොලාවට ඉවෙලෙම ආත්මයෙන් මානසික පැත්තට ස්විච් වෙනවා. ඊතර සුද්ධ මතේ 16 කියන ඒ විදිහ පේත්‍රුස් උන්වහන්සේ කැඳවා බලන්න මේ පේත්‍රුස් ගෝට තරවඩු කරනවා. ඉංග්‍රීසියෙන් කියනවා rebuke කියලා. He began to rebuke him. Right? අපි ආත්මයෙන් මානසික පැත්තට ගියාම අපිට දෙවියන් වහන්සේ පේන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේට තරවඩු කරන්න පටන් ගන්නවා. අපි දෙවියන් වහන්සේ අවලාද කියන්න පටන් ගන්නවා. අපි දෙවියන් වහන්සේට චෝදනා කරන්න පටන් ගන්නවා. අපි මානසික ආත්මයෙන් මානසික පැත්තට ගියාම එවිට පේත්‍රුස් උන්වහන්සේ කැඳව තරවඩු කරන්න පටන් ගන්නවා. ස්වාමිනී, ඔය ඔබ කෙරෙන් දුර වේවා. ඔබට කිසි කලත් එසේ සිද්ධ නොවන්නේ කීවේ. දැන් මේක හොඳ අයිඩියා එකක්. අපි කලාට මම කිසිම කියනවා good ideas ගොඩක් කලාට good ideas එන්නේ සතන්. අපේ මානසිකයෙන් එන්නේ. ආත්මයෙන් අපි හැරෙන්න ඕනේ. දැන් මේ අනිත් ගෝලෝ ටික ඔක්කොම හිතන්නේ නැති what a good idea කොච්චර ලොකු අදහසක්ද ඒක. මේ යේසුස් මොනවද මේ කතා කරන්නේ කියලා. එතකොට යේසුස් කිව්වා නමුත් උන්වහන්සේ හැරි පේත්‍රුස්ට කතා කරා සාතන් මා පස්සට යව. නුඹ මට බාධාවක් කිය. මක්සාද නුඹ මනුෂ්‍යයන් කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැත. දැන් අපිට දෙවියන් වහන්සේ යම් කිසි දෙයක් කරන්න කියලා තියෙනවනේ ඒක උන්වහන්සේ කියලා තියෙන විදියට නොකර අපේ විදියට කරොත් අපි දෙවියන් වහන්සේ කරලා අපිට හැරලා කියනවා සාතන් ඔය මා පස්සට බලයි කියලා. right? ඉතින් මොනවද උනේ? පේත්‍රුස් ගියා tree of knowledge of good and evil. අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කිසි දෙයක් පැහැදිලිව කියලා තියෙනවා නම් ඒ වචනේ තමයි අපි පිළිපදින්න ඕනේ. දැන් අපි මොනවද කරන්නේ? අපි හිතනවා යේසුස් වහන්සේ යේසුස් අපිට වෙච්චර දේවල් කරලා තියෙනවා. කොච්චර අපිට ආදරද යේසුස් වහන්සේ. අපි බාන්නේ අපි ඔක්කොලගේ බර්ත්ඩේ ගන්න අපි යාගේ බර්ත්ඩේ ගන්නෑ නේ. යාගේ බර්ත්ඩේ ගන්න ඕනේ. නේද මචං? අපි ඔක්කොම කියලා අපි යාගේ බර්ත්ඩේ ගන්න ඕනේ. කියලා දැන් යනවා බයිබලෙට. කියලා පෙළනවා. මචං මේ දවස් සටහන් කළා නෑනේ. හරි වැඩේ නේද? මොකද කරන්නේ දැන්? මේ බල දවස් හොයාගන්න බෑ. ඊට පස්සේ බලනවා මේ අපි දැන් මන්දන් අපිට අයිඩියා එකක් තියෙනවා. අර ගහක් තියෙනවා. ඒ ගහේ නම knowledge of good and evil. අපි එතනින් ගිහලා ඩේට් එකක් ගමු. ඊට පස්සේ බලනවා මේ කොහොමද සමානන්නේ? දැන් මේකට මොනවද කරන්නේ? මොනවද කැම හදන්නේ? කවුද කාර්ද ඉන්වයිට් කරන්නේ? කැමර මොනවද දෙන්න අපිට අඩියක් ගහන්න පුළුවන් දෙයකට උරුමස් කැලක් හිම කන්න පුළුවන් දෙයකට මේ ඔක්කොම බලලා ඉතින් අපි යනවා ඒකටත් අර ගහ. අපි දිනේ ඉල්ල ගන්න යනවා ඒ ගහගාවට. අපි කොහොමද සමරන්නේ කියලා එකට ගහගාවට යනවා. මොකද මේ බයිබලයේ එක සටහන් කරලා නැහැ. ඉතින් සමහර විට අපි හොඳ හදවතකින් පිරිසිදු හදවතකින් අර පේත්‍රුස් වගේ සමහර විට මෙච්චර මංගලයන් හතක් තියෙද්දී අපි අපේම මංගලයන් ඇති කරගන්නවා. අන්තිමට බලන්න පුළුවන් සමහරට කියන්න පුළුවන් අපි ගිහිලා තියෙන්නේ නොදැනුවත්වම යන්න ඇති සමහර විට අර tree of knowledge of good and evil. දෙසැම්බර් 25 කියන එක දෙයක් ඔයගොල්ලෝ හොයලා බලන්න. මම කිව්වා මම මේ කතා කරන්නේ මේ ඊයේ පෙරද ක්‍රිස්තියානි කාලේ නෙමෙයි. සත්‍ය අවංකයම සොයන ක්‍රිස්තියානි කාලේ පමණයි. right? ඉතින් අපි එක දෙයක් කියන්න අපිට එන එළිදරව් අපිට එන අදහස් සියල්ලම පියාණන් බයිබලයෙන් ඉන්නෝනේ. බයිබලයේ ආවේ නැත්නම් සුද්ධාත්මයන් වහන්සේ අපිටව පැහැදිලිව කිය යුතුයි. සුද්ධාත්මයන්සේ ඒක කියපු වෙලාවේදී ඒක බයිබලයට විරුද්ධව කවදාවත් එන්න නරකයි. දැන් එකපාරට මේ පේත්‍රුස් යේසුස් මාදිකලේ අර තරවඩු කළේ කිව්වා සාතන් කියලා. ඉතින් නොකිය කිව්වා නුඹ මම කියලා තියෙන විදියට තමයි මේ මංගලයන් සලස්සන්න ඕනේ කියලා. මම එනදේ සමරන්න ඕනේ. මම එනදේ මේ ඒ ගමන යන්න ඕනේ. එක ෆෙස්ටිවල් එකකින් අනිත් ෆෙස්ටිවල් එකට යන ගමන යන්න ඕනේ මම කියන විදියට කියලා. පේත්‍රුස් ඉක්මනට ඉගෙන ගන්නවා. ඉතින් අර පළවෙනි මංගල්‍ය තුන ඒ කියන්නේ පාසෝව
මුහුණ නොදෙපු රොටි මංගල්‍ය සහ පළවෙනි පළ මංගල්‍ය තුනම දවස් 3ක් ඇතුළත වුණා. වෙලා ඊට පස්සේ යම් කිසි කාලයක් තිබුණා උන්වහන්සේගේ නැවත නැගිටීම සිට ඒ කියන්නේ ෆස්ට් ෆෘට් එකේ ඉඳලා පෙන්ටිකොස්ට් දවසේ වෙනකන් යම් කිසි කාලයක් දුන්නා. එතකොට යේසුස් වහන්සේ ඒගොල්ලන්ට ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා ඒ කාලෙට කොහොමද ඉන්නේ කියලා. ඒ අතරතුර යම් කිසි දෙයක් වුණා. ඒ තමයි යොහන් 20:22 දී යේසුස් වහන්සේ ඇවිල්ලා ගෝලයන්ට උන්වහන්සේගේ සුද්ධාත්මයන්ගේ හුස්ම දාලා කිව්වා උන්වහන්සේ කිය ඔවුන් දෙසට හුස්ම හෙලා සුද්ධාත්මයන් පිළිගන්න කියලා කිව්වා. You know, and he said to this, he breathed on them and said to them, receive the Holy Spirit, receive the indwelling Holy Spirit for the first time in history. පළමු වතාවට අප තුල ජීවත් වෙන සුද්ධාත්මයන් වහන්සේ අපිට ලැබුණා. ඒක ආපුවම අපි බලනවා අපි ඒක ලැබුණම අපිට යම් කිසි කාරණා කීපයක් වුණා. එකක් තමයි අපිට ආව එවෙලෙම ප්‍රොමෝෂන් එක. ඒ ප්‍රොමෝෂන් එක තමයි අපි දැන් අපි තුල දෙවියන් වහන්සේ ජීවත් වෙනවා. ඒ දවස වෙනකම් උපති පොතේ ඉඳලා මැවිලා සිට ඒ දවස වෙනකම් අපිට සුද්ධාත්මයන් වහන්සේ ආව මිසක් ආලේප කරන්න නමුත් සුද්ධාත්මයන් වහන්සේ අපිට එන්න බැරි වුණා. ඒකින්ද දැන් අපි දෙවියන් වහන්සේ දැන් මේ ගෝලයෝ සුද්ධාත්මයන් වහන්සේ ලැබුණේ හින්දා දැන් ඒගොල්ලෝ ඉන්නවා ඊටාත්ම වරප්‍රසාද ලබ් තැනක. හේබ්‍රූස් 10:20 කියනවා උන්වහන්සේගේ ලේ කර්ණ කොටගෙන සුද්ධාස්තනයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්. ඒ කියන්නේ now we can enter into the holy of holies because we have been washed by the precious blood of Yeshua. මේ ඒ සංසයෙන් ලේ සෝදපු නිසා දැන් අපි සම්පූර්ණ සුද්ධත්වයකට ඇවිල්ලා holy of holies වලට යන්න තිබුණා. දැන් දැන් ඒ නිසා අපි පරණ කිව්ස්මේ යේසුස් වහන්සේගේ මන්නේදී හිටිය උසස්ම මනුස්සයාට වැඩිය උසස් ස්ථානයකට එන්න පුළුවන් වුණා. ඒ මතෙව් 11 කියනවා අපි ජෝන් ද බැප්ටිස්ට්ට වැඩිය. ජෝන් ද බැප්ටිස්ට් කියන හිටිය උසස්ම අනාගත වක්තෘ එයාට වැඩි උසස් ස්ථානයකට ආවා. මොකද අපි උන්වහන්සේගේ දෙයින් සෝදපු නිසා. දැන් අපි බලපුවම දැන් ගෝලියෝ ඉන්නවා. ඒගොල්ලන්ව ඉගෙන ගත්තේ යේසුස් වහන්සේ තුලින්. දැන් ඒගොල්ලන්ට සුද්ධාත්මයන් වහන්සේ ඇතුළට ලැබිලා තියෙනවා. නමුත් වහන්සේ කිව්වා Feast of Pentecost එනකන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නා. කොච්චර ඔයගොල්ලෝ සුදුසු වුණත් අර Pentecost මේක එනකන් මේ දුන්නා මේකත් ක්‍රියාපතේ 1:4 සිට 5 දක්වා. උන්වහන්සේ ඔවුන් සමග රැස්ව ඔවුන්ට ආඥා දෙමින් ආඥා කරමින් යෙරුසලෙම් හක්ව නොගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දු බලා සිටින්න. දැන් මම වැඩිපුර විස්තරට යන්නේ පෙන්තකොස්ත දවසේ සිට Feast of Trumpets මේ නැවත එසවීමේ හොරණෑ මේ මංගල්‍ය හොරණෑ මංගල්‍ය තමයි රැප්චර් එක තියෙන්නේ. දෙවියන් වහන්සේ අපිට ආඥා දීලා තියෙනවා පෙන්තකොස්ත දවසේ සිට හොරණෑ දවස වෙනකන් අපි මොන විදියට හැසිරිය යුතුද කියලා. දැන් උන්වහන්සේ අවවාද දුන්නා ගෝලයින්ට ඒගොල්ලෝ මොන විදියට හැසිරිය යුතුද කියලා. දැන් මේ මම දැන් කියවන්න යන අවවාදය තමයි මේ ෆස්ට් ෆෘට් ඉඳලා යේසුස් වහන්සේගේ නැවත නැගිටීමේ ඉඳලා පෙන්තකොස්ත දවස වෙනකන් දුන්න අවවාදය මේකයි. උන්වහන්සේ ඔවුන්ගේ සමග රැස් කර ඔවුන්ට ආඥා කරමින් යෙරුසලමෙන් අහක් වන ගොස් නුඹලා මාගෙන් ඇසූ පියාණන් වහන්සේගේ පොරොන්දු බලා සිටින්න. මක්නිසාද යොහන් වසරෙන් බෞද්ධ කරේ. නමුත් නුඹලා මෙයින් නොබෝ දවසකගේ පසු සුද්ධාත්මයන් වහන්සේගෙන් බෞද්ධිස් කරනු ලබන්නේ. දැන් අපි දන්නවා මේක තමයි 4 වෙනි මංගල්‍යය. දැන් මේ දේ බොහෝ දෙනෙකුට ඇහුණා. පළවෙනි කොරින්ති 15:6 සිට 7 දක්වා කියනවා. ඉන්පසු ඔවුන් උන්වහන්සේ එක විටම 500කට වඩා සහෝදරයන්ට පෙනුනුසේක. ඔවුන්ගෙන් වැඩි දෙනා මේ දක්වා සිටියේ. සමහරු සැතපු නොවේ. ඉන්පසු උන්වහන්සේ යාකොබ්ද පසු සියලු ප්‍රේරිතයන්ට පෙනුනුසේක. දැන් සියලු ප්‍රේරිතයන් කියපම ජූඩස් මැරෙන්නේ 81ක්. ඒ තමයි ගෝලියෝ 70ක් හිටිය තව 11 හිටිය. එතන 81යි. 81යි 581යි. ඊට තියෙනවා එක විට 500කට වඩා. ඉතින් අපිට බොහොම
ලේසින් කියන්න පුළුවන් යේසුස් වහන්සේ ඉපිය වුණා 600කට වැඩිය සෙනඟට. නමුත් අර දුන්න ආඥාව පිළිපැද්දේ 120යි. ඒ වගේ අද අපිට දෙවියන් වහන්සේ ආඥාවක් දීලා තියෙනවා පෙන්තකොස්ත දවසේ සිට මේ රැප්චර් එක වෙනකන් ආඥාවක් දීලා තියෙනවා. දැන් මේ ආඥාවෙන් අපි කී දෙනෙක් ඒ ආඥාවලට කීතු වෙනවද? right? කී දෙනෙක් බලමු. සමහර විට ඒ අපිට 500ක් හිටේ කියලා අමතරව මේ 500 හිතන්න ඇති හරි දැන් අපිට සුද්ධාත්ම වහන්සේ ලැබිලා තියෙන වචනයක් තියෙනවා. අපි යන් දේශනා කරන්න. කියලා ඒගොල්ලෝ යෙරුසලමේ යන්න ඇති එක රටවල් එක පළාත්වලට ගිහලා දේශනා කරනවා ඇති. නමුත් අර ගෝලියෝ කිව්වා පේත්‍රුස් ඉක්මනට ඉගෙන ගත්තා. පේත්‍රුස් යාගේ අදහස් දාන්න ගිහිල්ලා යාට සාතන් කියලා දැන් යා පේත්‍රුස් ආපම very quick learner. පේත්‍රුස් ආපම හරි humble. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න ඕනේ. We must have a teachable spirit. ඉගෙන ගන්නා වූ ආත්මයක් තියෙන්න ඕනේ. තේරුණාද? දැන් පේත්‍රුස් ඉක්මනට ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙනගෙන දැන් 120ක් උඩමහලේ හිටියා. ඊට පස්සේ කියනවා ක්‍රියාපොතේ 2:1-4 දක්වා කියන විදිහට. තවද පෙන්තකොස්ත දවස පැමිණි කල ඔවුන් සියල්ලෝ එක තැනක රැස්ව සිටියෝ. අද හොළඟක් හමන්නක් මෙන් ශබ්දයක් ආසෙන් හදිසියෙන් පැමිණ. එයින් ඔවුන් හිඳගෙන උන්නා වූ මුළු ගෙය පිරුණේය. ගිනිවැනි වූ දිල් බෙදී යනවා ඔවුන්ට පෙනුනේය. එය ඔවුන් එක් එක්කෙනා කෙරෙහි පිහිටුනේය. ඔවුන් සියල්ලෝ ශුද්ධාත්මෙන් පූර්ණව ආත්මායනන් ඔවුන්ට කතා කරන්න පුළුවන්කම දුන් ප්‍රකාරයට අන්‍ය භාෂාවලින් කතා කරන්න පටන් ගත්තා. දැන් සමහර විට මේ අනිත් 500 දෙනා මේගොල්ලෝ රෙඩි මහන්සියලා වැඩ කරන්න ඇති. ගුටිකගා දෙවියන් වහන්සේගේ වචන දේශනා කරනවා ඇති. ඒ මහන්සියලා වැඩ කරාට කමක් වැඩක් නැහැ. අපි දෙවියන් වහන්සේ කියපු දේ අකුරටම පිළිපදින්න ඕනේ. They're making අන්තිමට ඒ මංගල්‍යයේ ආශිර්වාදය ලැබුණේ උන්වහන්සේගේ වචනයට කීකරු අයට පමණයි. ඉතුරු අයට ලැබුණේ නැහැ. දැන් ඒ මංගල්‍යය ඉවරයි. ඒකට මම කියනවා අපර් රූම් කියලා. දැන් අපර් රූම් එකෙන් දැන් අපි ඉන්නේ අපර් රූම් එකෙන් දැන් ඒගොල්ලෝ උඩුමහලට වෙලා හිටියද ඊට පස්සේ තාමත් ඒගොල්ලෝ උඩුමහලේ ඉන්නේ. සමහරව ආසයි මේ යාඥා කර ඉන්න. උඩ වෙලා යාඥා කර ඉන්න. මුළු දවසම යාඥා කර ඉන්න ආසයි. නේද? යේසුස් වහන්සේ යාඥා කර හිටියනම් අපි කොහෙද? පේත්‍රුස් යාඥා කර හිටියනම් අපි කොහෙද? අපි යාඥාව දැන් අපිට තියෙන්නේ උඩුමහල සහ අපිට දැන් තියෙනවා මම කියන එකට action room කියලා. From the upper room මොකද gospel 4න් පස්සේ පළවෙනි පොත මොකක්ද? Acts. පළවෙනි පොත දේශනාකාරය නෙමෙයි. මතෙව් මාර්ක් ලූක් යොහන් ඊට පස්සේ ඉන්නේ මොනවද? ක්‍රියාපොත. දැන් අපි ඉන්නේ මේ පෙන්තකොස්ත දවසේ සීලා හොරණෑ පිඹීමේ මංගලයට. දැන් මේ මංගලයට විතරයි දවස වේල පහින් දෙන්නේ නැත්තේ. අනිත් මංගල 6ටම ඒගොල්ලෝ දන්නවා එක්සැක්ට්ලි කවදද කියලා. ඒ සොන්ටෙන්නේ කවදද එක්සැක්ට්ලි දන්නවා. ඒ සොන්ටෙගේ නැවති එන දවස ඒ කියන්නේ මේ සමහර එන දවස අපිට යේසුස්ගේ ඔසවා ගැනීමට විතරක් අපිට ඩේට් එක දන්නේ නැහැ. දැන් අපි ඉන්නේ මේ මංගලයන් දෙක අතර. right? ඒක මංගලයට විතරයි ඩේට් එක වේල පහින් කියන්න බැරි. අපි යේසුස් වහන්සේ එන්නේ මොකටද මේ මංගල්‍යයේදී? යේසුස් අර මංගල්‍යයේදී යේසුස් වහන්සේ මිනිසෙන්ව තියලා ගියා. මේ මංගල්‍යයේදී යේසුස් වහන්සේ එනවා උන්වහන්සේගේ ස්වභාව ඔසවා ගැනීම පිණිස. දැන් අපි කොහොමද සූදානම් වෙන්නේ උන්වහන්සේගේ ස්වභාවය ඔසවාගෙන ස්වභාව හැටියට පිළිපදින්න එන්න කියලා. මම ස්ක්‍රිප්චර්ස් ටික කියවන්නම්. මතෙව් 24:31 කියනවා උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක. ඔහු අහසේ එක් කෙළවරක සිට අනිත් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේ තෝරාගත්තවුන් රැස් කරනවා. ඇයි හතර දිගින්ම කියන්නේ? ඊශ්‍රායල් දේශේ පමණක් නොව. මේක උන්වහන්සේ යේසුස් වහන්සේව ගැලුම්කාර හැටියට පිළිගත් සියලු මිනිස්යා වෙතට.
යුදෙව්වරු සහ අන්‍ය ජාති. ඒ කියන්නේ හතර දේශෙම කියන්නේ හතර දේශේ කියපු හැටි අපි දන්නවා ඒක කියන්නේ මුළු ලෝකෙම කියන එකයි කියලා. right? පළවෙනි තෙස්ලෝනි 4:16 සිට 10 දක්වා. මක්නිසාද ස්වාමීන් වහන්සේ මහා શબ્දයක් කියන්නේ මක්නිසාද ස්වාමින් වහන්සේම මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයෙකුගේ හඬද දිව්‍යන් වහන්සේගේ පොරණෑ නාදයේද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලා වූ අය පළමු කොට නැගිටින්නෝය. එවිට ජීවත්ව ඉතුරුව සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නමු. මෙසේ අපි නිතරම ස්වාමින් වහන්සේ සමග සිටින්නෙමු. It was a mark, සුද මාක් 13:31-33 දක්වා කියන අහස පොළොවත් පහවන්නේ. නමුත් මාගේ වචනය පහනවන්නේ. මේ එක එලිතර පොත කියවනකොට බයිබලයේ කියනකොට හිතන්න එපා මේක වෙන්නේ නැහැ මේක කොහොමද වෙන්නේ කියලා. මේ හැම බයිබලයේ තියෙන හැම අකුරක්ම ඒක හරි ඒ විදියට වෙන්න යනවා. නමුත් දවසත් ඒ පැයවත් පියාණන් වහන්සේ මිස අන් කිසිවෙක් දන්නේ නැත. Feast of Trumpet අපි දන්නේ නැහැ වේලපයින්. ස්වර්ගයේ සිටින දූතයෝ වත් පුත්‍රයාණන්වත් නොදැනිති. අද මේ ලෝකෙ ඉන්නවද ඩේට් එක දන්න අය? ඒ කාලේ කවදා වේදයි නුඹලා නොදන්න බැවින් ප්‍රවේශම් වී අවිදව ඉන්න යාඥා කරනවා. මොනවද අවිදව ඉන්නවා කියන්නේ? මේ අවිදව ඉන්නවා කියන්නේ නැකිట్లా ඉන්න නෙමෙයි. අපේ ආත්මිකව අපි අවිදව ඉන්න ඕනේ. අපි නොවන්සේගේ වචනේ කියවලා අපි ලක්ෂණ බලන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ලෝකයේ වෙන දේවල් දිහා බලන්න ඕනේ. වෙද්ලේවල් CNN එකෙන් බලන්න එපා. සුද්ධාපින් වහන්සේට කියන්න වැඩ පෙන්වන්න කියලා ලෝකෙ ඉන්නවා කියලා. ඇමරිකාවේ මොනවද වෙන්නේ කියලා. ඒකයි එලිතර පොතේ සම්බන්ධතාවය මොකද්ද? ඊශ්‍රායල් වල මොනවද වෙන්නේ? මිඩල් ඊස්ට් වල වෙන්නේ මොනවද? චීනා වල රටේ මොනවද වෙන්නේ? ඒ වෙන දේවල් අපිට සුද්ධාපින් වහන්සේ උදව් වෙනවා ඒවා අපිට තේරුම් ගන්න. ඊට පස්සේ මේ ක්‍රියාපොතේ 2:16 ඉඳලා පේනවා ඒට අවශ්‍ය ඒවා තෝරා ගැනීමේ අවශ්‍ය ආත්මය දිව්‍යන් වහන්සේගේ ආත්මය උන්වහන්සේ කියනවා අප විත වක්පුණා කියලා. ඒකින්ද අපි උන්වහන්සේගේ ශරීරයේ හැටියට අපිට වගකීමක් දීලා තියෙනවා මුළු ලෝකෙටම මේවා දැනගෙන ඒවට ලෝකෙට අවවාද දෙන්න. ඒ ලෝකෙට ඒවා ප්‍රකාශ කරන්න සභාවට දිව්‍යන් වහන්සේ වගකීම දීලා තියෙනවා. මම එන්නම් ඊට පස්සේ right. එලිතරව පොතේ දැන් මේක කොහොමද කරන්නේ? කවුද මේක කරන්නේ? පාස්ටරි, ප්‍රොෆෙටරි, ඉවැන්ජලිස්ට් එකද කරන්නේ? මේ දේ කවුද කරන්න යන්නේ කියලා අපි බලමු. right? එලිතරව පොතේ 1:5 සිට 6 දක්වා කියනකොට මම සම්පූර්ණයෙන් කියවන්නේ. ඊට පස්සේ කියනවා අපට ප්‍රේම කරන්නා වූ තමාගේ ලේන් අපේ පාපවලින් අප මිදුවා වූ අප රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන් වහන්සේගේ පූජකයක්ද කළා වූ තෙනන් වහන්සේට ගෞරවයද පරාක්‍රමද සදාකල්ම වේවා. දැන් මේ කාගෙනද කියන්නේ? කාවද උන්වහන්සේගේ ලේන් පිරිසිදු කරලා තියෙන්නේ? ඔයයි මමයි නේද? අපි ඔක්කොමලම උන්වහන්සේගේ ලේන් පිරිසිදු කරලා තියෙනවා. අපි උන්වහන්සේගේ ලේන් පිරිසිදු කරලා තියෙනවා නම් අපි හැදී මොනවාද සල්වේෂන් ටිකට් එක පොකට් එකේ දාගෙන දුවන්න හදනවා. දැන් අපිට ටිකට් එක පොකට් එකේ අපිට දුවන්න හදනවා. නේද කියන්නේ නෑ යන්න බෑ මෙන්න. වැඩක් තියෙනවා කරන්න කියලා කියනවා මොකද? ඔයාට රාජකාරියක් දෙනවා. ඒ තමයි ඔයාට අපොයින්ට්මන්ට් එකක් එනවා God ගෙන්. ඒ letter of appointment එන්නේ God ගෙන්. යේසුස් වහන්සේගෙන් නෙමෙයි. පියාණන් වහන්සේ. නිතරම පියාණන් වහන්සේගෙන් තමයි instructions එන්නේ. යේසුස් වහන්සේට instructions ආවේ පියාණන් වහන්සේගෙන්. ඇවිල්ලා කියනවා දෙවියන් පූජ නුඹලා දෙවියන් වහන්සේගේ පූජක රාජ්‍යයේද පූජකෙක්ද? You're a servant, you're a priest and a king. Where? Mama, අපේ designation එක, අපේ title එක priest and a king. හැම එක්කිනාටම. ඉතින් දැන් මේ මොකද වෙන්නේ? හිමින් අර responsibility ඒ වගකීම ලෝකයට යේසුස් වහන්සේගේ නැවත ඊමේ වගකීම දැන් ඒක shift කරනවා. යේසුස් වහන්සේ දැන් ඒක අපිට බාර දෙනවා. ක්‍රියාපොතේ එකේ කියනවා. ඒ කියන්නේ මොනවද? දැන් අද ඉඳලා අපිට අර tree of knowledge of good evil එකකින් ideas ගන්න බෑ. එකකින් ගන්න බෑ. දැන් අපිට ගන්න පුළුවන් උන්වහන්සේගේ සුද්ධාත්ම වහන්සේගෙන් පමණයි අපිට instruction ගන්න ඕනේ. right? දැන් අපි ගියා මේ අප room එකේ ඉඳලා උඩුමහලේ ඉඳලා ක්‍රියාකාමරයට.
දැන් අපි ඇක්ෂන් එකේ ඉන්නේ. අපි හැම එක්කෙනාටම හොඳ මේක පූජකයෝ එහෙම කියලා නෑ. ඒ පරණ කිව්සමේ තියෙන පූජකයෝ කියලා. right? ඉතින් ඒකෙන් කියන්නේ මොනවද? අපි අද නමුත් අද හුඟක් සභාවල් කොහොමද රන් කරන්නේ? මම මේ සභාව විශ්වාස කරනවා නෙමෙයි. අපි හුඟක් දැන් පරණ කිව්සමේ සභාවක් කොහොමද කියන්නේ? ඒක ඉන්න හයි ලොකු සභාවක් නේ හයි ප්‍රිස්ලා පස් හය දෙනෙක් ඉන්නවා. හයි ප්‍රිස් කෙනෙක් නෙමෙයි පස් හය දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ඒකට හෙල්ප් කරන්න සත්තු සැක්‍රිෆයිස් කරන්න ඕල් මේවා ලෑස්ති කරන්න ඒක කරන්න ඒගොල්ලන්ට පුළුවන් පූජකයන් විතරයි. පූජකයෝ ඉන්නවා. දැන් අද සභාවක් කොහොමද කරන්නේ? 3-4 දෙනෙක් ඉන්නවා මේ ලීඩර්ෂිප් එකේ. ඒගොල්ලෝ තමයි හැම දේශනාවම කරන්නේ හැමදේම කරන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ අර හැම එක්කෙනාම ඉක්විප් කරන එක වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ වර්ෂිප් ලීඩර්ස්ලා ඉන්නවා, එතකොට තව ලීඩර්ස්ලා ඉන්නවා, සවුන්ඩ් ලීඩර්ස්ලා ඉන්නවා. ඒ ටික තමයි ඔක්කොම රන් කරන්නේ. අපි ඔක්කොම යනවා පල්ලෙට 10% අරගෙන යනවා. පූජාව අරගෙන අපි බැටළුවව අපේ මේ එළුවව එහෙම අරගෙන යනවා. ගිහිල්ලා ඒක තමයි අපි පූජාව දීලා ඒක කළා. ඊට පස්සේ ප්‍රීස්ට් අපිට ප්‍රේ කරනවා. අපි මේ ගෙදර සනීප නැත්තම් එනවා බලන්න. මේ හොස්පිටල් එකේ නම් හොස්පිටල් එකට බලන්න එනවා. මේ සිස්ටම් එක කරන්නේ කියනවා මේ සිස්ටම් එක කරන්න බෑ. ඒ සිස්ටම් එක කරන්න බෑ. හැම මිනිසයාටම දෙවියන් වහන්සේ තුල කැඳවීමක් තියෙනවා. එක හා සමාන කැඳවීමක් තියෙනවා. එක්කිනුර අඩු එක්කිනුර වැඩි කියලා නෑ. right? අපි දැන් මේ වැඩි මොනොත් ලයිෆ් ගෲප් ටිකක් තියෙයි. ඉතින් ලයිෆ් ගෲප් එකේ ලයිෆ් ගෲප් දෙන්නේ තුන ලීඩර් කියනවා නෑ. එතනින් එහාට අපි ඉදිරියට යන්නේ නෑ. මම පෙන්වා 7 සභා 7 පෙන්වා දෙවියන් වහන්සේ සභාව මොන විදිහට කියත් මම කොහේට සභාව ලියව ගන්න උන්වහන්සේ අවසර දීලා නෑ. නමුත් ඒ සභාව තුල ඉඳගෙන ඔයාගේ පුද්ගලික දෙවියන් වහන්සේගේ කැඳවීම ඔයා ඉෂ්ට කරගන්න ඕනේ. සභාව විවේචනය කරන්න එපා. ඒ කරන ගමන් ඔයාගේ කැඳවීම තුළ ඉෂ්ට වෙනකොට අපි තුමු ඔයා අනාගත වක්තෘ කෙනෙක් හැටියට කැඳවලා තියෙනවා කියලා. ඔයා සභාව තුළ ඉඳගෙන ඒ අනාගත වාක්‍ය ප්‍රොෆෙට් එකේ වැඩ කරනකොට ඒ ඔයාට පුළුවන් ඒ ස්පිරිට් එක ටිකෙන් ටික ඔයා ඉන්න සභාවට කියන්නේ. අපි සභා 7 කරනකොට අපි හොඳ ඒක හරි ක්ලියර්ලි කිව්වා. මේ එක්ස්කියුස් එකක් නෙමෙයි මගේ සභාව මේමයි කියලා පැනලා යන්න කියලා. රයිට්? දැන් උදාහරණයක් කියනවා එපිස 4:11 සිට 16 දක්වා හැම මිනිස්සුන්ටම මේ කැඳවීම. දැන් ඔයා දන්නවද මේ කැඳවීම මොකක්ද කියලා? ඔයා කැඳවීම තුළ ජීවත් වෙනවද? ඔයා කැඳවීම තුළ ජීවත් වෙන්නේ නැත්නම් ඒකට වර්ධිකාරයා ඔයා වැඩ සුද්ධාත්ම වහන්සේ තියෙනවා. වැඩ ප්‍රසුද්ධාත්ම සම කතා කරන්න. වැඩ බයිබලේ තියෙනවා. වැඩ ප්‍රම් බයිබලේ කියවන්න. දැන් අපි මට ඔය එලිතර වාවේ ගැලවිලා ටික කරක් යනවා. අවුරුදු 4ක් යනකොට මම ඔය එලිතර මේකෙන් මොනවද තියෙනවා? මේට වැඩි තියෙනවා. අපි හරියට කැප වෙලා වැඩ කළා. නමුත් දැනගත්ත දෙවියන් වහන්සේ මාව මිෂනරි මේකට කැඳවලා තියෙනවා කියලා. right? දැන් මම මෙච්චරලා කිව්වා මේ මොකද මේ නපුරතහද යහපත සහ නපුර දැනීමේ ගහ කියලා කිව්වා. දැන් කොහෙද ඔක බයිබලේ තියෙන්නේ? බයිබලයේ කියනවා උප්පත්ති පොතේ 2:16 සිට 10 දක්වා. ස්වාමීන් දෙවියන් වහන්සේ මිනිසයාට ආඥා කරමින් නුඹට උයනේ සියලි ගස් වලින් කැමති ලෙස කන්න පුළුවන්. ඒත් යහපත සහ නපුර දැන ගැනීමේ ගහෙන් කන්න එපාය. මක්සාද ඒන් කෑ දවසේදී ඒකාන්තයෙන්ම නුඹ ලසින්නේ. right? දැන් අපි දැන් පිළිගන්නවා අපි මේ කිනාරම කැඳවීමක් තියෙනවා කියලා. ඊට පස්සේ බලමු මේ කැඳවීමේ අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ජනවරම මොකද්ද කියලා, මැන්ඩේට් එක මොකද්ද කියලා. දැන් ඒසොන්ස් අපි පෙන්තකොස්ත මංගල්‍යයට එන්න ඕනේ. මම පෙන්තකොස්ත මාළියේදී අපි සුද්ධාත්ම වහන්සේගෙන් බෞතිස්ම වුණා. ඇයි දෙවියන් වහන්සේ අපි සුද්ධාත්ම වහන්සේගෙන් බෞතිස්ම කළේ? ක්‍රියාපොතේ 1:8. නමුත් සුද්ධාත්ම වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා භය ලබන්න ඕය. එවිට නුඹලා යෙරුසලමේද මුළු යුදෙහේද සමාරයේද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නවා කිව්වේ. ඔයා ටංග්ස් වලින් කතා කරනවා නම් ඔයාට සුද්ධාත්ම වහන්සේ ලැබිලා තියෙනවා නම් මෙන්න ඔයාගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක. මෙන්න මගේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක. යෙරුසලමේද මුළු යුදෙහේද සමාරයේද පොළොවේ සීමාව දක්වා මාගේ සාක්ෂිකාරයෝ වන්නවා කිව්වේ. ඇයි යෙරුසලමේ කිව්වේ? මේ ළඟදී අපේ මේ ලීඩර්ෂිප් මීටින් එකේ කෙනෙක් මේ යෙරුසලම කියලා කිව්වේ මේ අපේ ගම කියලා.
ළඟම තියෙන. අපේ ගමන බයිබලයේ කිසිම වෙලාවක මේ අපි කන්ෆියුස් කරන්නේ නැහැ. යෙරුසලම කිව්වොත් යෙරුසලම. නුඹේ නගරේ, නුඹේ ටවුන් එකේ, නුඹේ සිටි එකේ, නුඹේ රටේ කියලා කියන්න තිබුණා. එහෙම කියන්නේ නැතුව යෙරුසලම කියලා කිව්වේ මොකද? අපි නිතරම උන්වහන්සේගේ වචනය යෙරුසලමට යන්න දෙවියන් වහන්සේ මුළු සභාවටම දීලා තියෙනවා. මොකද යේසුස් මුළු ලෝකෙම අපි දෙවියන් වහන්සේගේ වචන ප්‍රකාශ කළත් ඊශ්‍රායල් දේශයේ ගැලවෙනකන් යේසුස් වහන්සේ නැවතෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ මුළු ලෝකේ ගැලවුණත් ඊශ්‍රායල් දේශයේ ගැලවෙනකන් යේසුස් වහන්සේ නැවතෙන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වේ එන්නේ නැහැ කියලා. උන්වහන්සේ නැවත එන්නේ නැහැ කිව්වා ඊශ්‍රායල් ගැලවෙනකම්. ඒකින්ද හරි මේ එළිදරව්වක් තියෙන සභාව. උන්වහන්සේ අපිට දුන්න ඉන්ස්ට්‍රක්ෂන් එක මේ පෙන්තකොස්ත දවසේ සිට මේ රැප්චර් එක වෙනකම් මොන විදියට අපි හැසිරෙන්න ඕනේ කියලා දුන්න ආඥාවේ පළමුවේ තමයි යෙරුසලමට දෙවියන් වහන්සේගේ වචන කියන එක. බයිබලයේ කියන්නේ මම කියනවා නෙමෙයි. ඒකෙන් හුඟක් වෙලාවට බයිබලයේ කියන්නේ first the Jews then the Gentiles. First the Jews the Gentiles කියන හුඟක් තැන්වල කියනවා. Right? දැන් ඒක පැහැදිලිද? ඊට පස්සේ කියනවා දෙවෙනි වගකීම සුද්ධ මතේ 28:10 යේසුස් වහන්සේ උන්ලකට ඇවිත් කතා කොට ස්වර්ගයේ පොළොවේ සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා මාගේ සියලු ජාතීන් ගෝලයන් කරන්න. දෙවෙනි බැරි තැන මම ගෝලෙක් නම් මම සියලු ජාතීන්ම ගෝලයෝ කරන්න. උන්වහන්සේ මට වගකීම දීලා තියෙනවා. ඒ කරන වෙලාවේදී තමන්ගේ අතේ තියෙන දේ බලනවා. අපි කොහොමද කරන්නේ මේ අපි පොඩි සභාවක් නෙමෙයි අපි කොහොමද ලෝකෙට දෙවියන් වහන්සේගේ වචන ගෙනන්නේ. ඔයාගේ අතේ තියෙන දේ කවදාකවත් ඔයා බලන්න එපා. ඔයාගේ අතේ තියෙන දේ බැලුවත් ඒකට කිසි පොඩි වැඩි බල වැඩ කරන්න බෑ. අර මසුන් පහේ රොටි දිහා බලපුවම දාස් ගණනකට කන්න දෙන්න බෑ. නමුත් ඒ මසුන් පහේ රොටි සම්පූර්ණ ඔබීඩියන්ස් එකට ආව සම්පූර්ණ කීකරකට ආපම කොහොමද මොනවද උන්වහන්සේලා කරන්න කියලා බලන්න පුළුවන්. දැන් උදාහරණයක් කියන්න චීන රටේ මේ සමහර සභාවල පාලකයාගේ මෙම්බර්ෂිප් එක ඕවර් මිලියනකට වැඩි මෙම්බර්ෂිප්. නමුත් ඒගොල්ලෝ අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙන චර්ච් හරියම දුප්පත්. නමුත් ඒගොල්ලන්ගේ දර්ශනය මොකද්ද? back to Jerusalem කියලා. ඒගොල්ලන්ගේ දර්ශනය ආපම යෙරුසලමට උන්වහන්සේගේ වචනේ ගෙනියන්න. මට ගොඩක් උදාහරණ දෙන්න පුළුවන්. ගොඩක් බයිබලෙන් සහ සාමාන්‍ය ජීවිතෙන් ගොඩක් උදාහරණ දෙන්න පුළුවන්. අපි අපේ අතේ තියෙන දේ නොබලා උන්වහන්සේ අපි තුලින් කරන්න දෙන පුළුවන් දේ බලපොත් උන්වහන්සේ බලවත් දේ කරනවා. ඉතින් ගලාති 3:29 කියනවා ඉතින් නුඹලා ක්‍රිස්තුස් වහන්සේගේ නම් නුඹලා ආබ්‍රහම්ගේ වංශයේද. නෑ ඒක වැරදි සිංහල භාෂාවේ වැරදි. මම ඉස්සර ඉංග්‍රීසි භාෂාවේ ට්‍රාන්ස්ලේෂන් හොඳයි කියලා. නමුත් ඉංග්‍රීසි භාෂාවට හුඟක් හොඳයි හිබ්‍රුවට ගියාම. නමුත් මේක කියනවා you are Abraham seed. ඒ කියන්නේ කෙලින්ම ඒබ්‍රහම්ගේ පුතා. කෙලින්ම ඒබ්‍රහම්ගේ ජීවසීමේ පුතා. එහෙම වුණා මොනවද? රෝම 4:13 කියනවා මක්සාද ආබ්‍රහම්ට හෝ ඔහුගේ වංශයට හෝ ලෝකය උරුම වන්නේ. ඉතින් උන්වහන්සේ අපි ආබ්‍රහම්ගේ බීජේ නම් right? එහෙනම් අපිට කියනවා ආබ්‍රහම් ලෝකයේම උරුමකාරයා මෙන් අපිත් ලෝකේ උරුමකාරයා කියලා. එකලයක්වත් අපිට විශේෂ නැහැ. මුළු ලෝකෙම විශේෂත්වයක් තියෙනවා ඊශ්‍රායල් දේශේ පමණයි. මොකද ඒ සංසගේ රාජධානිය මේ ගොඩනගන්නේ නැහැ. දැන් මේ ප්‍රතිපත්තිය හරියට කරපු නිසා සම්මයි අපි අද ක්‍රිස්තියානිකයෝ. විශේෂයෙන්ම පළමු ක්‍රිස්තියානිකයෝ ජෙරුසලම් වල පවුල් වගේ අය මේ දුන්න ඉන්ස්ට්‍රක්ෂන් එක දෙවියන් වහන්සේ දුන්න ආඥාව හරියට පිළිපැද්දොත් ඒකේ ප්‍රතිඵල ඉතාමත්ම බලවත්. පවුල් දුන්න වගකීම ක්‍රියාපතේ කියාට හරියට කළ හින්දා අපි ආව. දැන් විලියම් කේරි අපි බලමු විලියම් කේරි ගියා ඉන්දියාවට. ඉන්දියාවට ගිය වෙලාවේ එතන හිටියා ඉංග්‍රීසි සුද්ධ හිටියා. එංගලන්ති සුද්ධ හිටියා. ඒක ඩච් අය හිටියා. මේ දෙගොල්ලෝම ඉංග්‍රීසි කතා කරන අය. නමුත් විලියම් එතනට ගිහලා මොනවද කළේ? හින්දු භාෂාව ඉගෙනගෙන බයිබලෙ ප්‍රශ්න කළා, ප්‍රින්ටින් ගහලා ඔක්කොම කළේ ඒ රටේ අයට. මොකද මුළු ලෝකෙම උරුමකාරය.
ඉන්දියාවට ගියාම ඉන්දියාව ගලව ගන්න මේව කරා. අපි බලමු විලියම් කේරි සුද්දන්ට කියලා මේව කළා කියලා. එහෙනම් ඉන්දියාව කොහොමද? අපේ ගම් වලට ආව අපේ රටවල වලට ආපු සුද්දෝ ඒගොල්ලන්ගේ ආයතන විතරක් කළා නම් කොහොමද? දෙවියන් වහන්සේ අපිට දීලා තියෙනවා වැය ඉන්න ස්ථානයට මට හරි දුකයි. ශ්‍රී ලංකන්ලා යනවා එංගලන්තෙට ගිහිල්ලා ඔක්කොම ශ්‍රී ලංකන් චර්ච් එකයි. ශ්‍රී ලංකන් කලා විතරක් කරන්න එපා. දෙවියන් වහන්සේ කියන දේ කරන්න. නමුත් වැය බලයි වැය එංගලන්තේ ඉන්නවා නම් දෙවියන් වහන්සේ වැයට එංගලන්තෙට බලක් දෙනවා. වැය ඕස්ට්‍රේලියාවේ ඉන්නවා නම් දෙවියන් වහන්සේ අපට ඕස්ට්‍රේලියාවට බලක් දෙන්න ඕනේ. තේරෙනවද? මම දෙවියන් වහන්සේ සමහරවිට මට මඟ පෙන්වයි පළවෙනි පරම්පරාවෙන් ආපු ශ්‍රී ලංකන්ට මේව කරන්න කියලා. නමුත් දෙවියන් වහන්සේගේ මේ සැලැස්ම අපි උන්වහන්සේගේ සැලැස්ම ආපුවම ඒ විදිහට කළ යුතුයි. දැන් මම ඉස්සෙල්ලා කිව්වා you are on a journey. අපි මගෙන් යන්නේ. දැන් අපි යනවා පෙන්තකොස්ත දවසේ සිට කොරණෑ සද්ද දක්වා යන එක. දැන් දෙවියන් වහන්සේ රාජ්‍ය කරනකොට උන්වහන්සේ පුදුම විදිහට අපිට අවශ්‍ය දේවල් පුළුල් කරනවා. අපිට සල්ලි නැත්තම් උන්වහන්සේ අපිට මුදල් දෙනවා. අපිට සෞඛ්‍ය නැත්තම් උන්වහන්සේ අපිට සෞඛ්‍ය දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මෝසෙස් අවුරුදු 80 දී වලපය ගොඩ ගහගෙන මැරෙන්න කියලා ලෑස්තිලා හිටියේ. උන්වහන්සේ එයාට ඇවිල්ලා රාජකාරියක් දුන්නම එයාගේ ජීවිතය 120 වෙනකන් පුළුල් කළා. තේරෙනවද? ඒකින් අපි බය වෙන්න ඕනේ නැහැ. ඒ විතරක් නෙමෙයි ද්විත කතාවේ 34 තියෙනවා මෝසෙස් මැරෙන කාල අවුරුදු 120ක් වයස සිටියේ ඔහුගේ ඇස් අඳුරු නොවිය ඔහුගේ ස්වභාවික ශක්තියද අඩු නොවිය. guaranteed nonsense අපිට කිව්වොත් මේ හැබැයි අපි යන්න ඕනේ. දැන් මාව යක්ෂ ඇත්තට මේ අද හරි ෆිට මම මේ මෙච්චර කල් කොච්චර යක්ෂය හිතුවද පුදුම විදිහට මාව ලෙඩ කළා. මම කිව්වා නෑ මම අතාරින්නේ නෑ. දෙවියන් වහන්සේ දුන්න කාලේ අතාරින්න නැතුව කරන්න ඕනේ. යොහන් 5:19 සිට 20 දක්වා. එබැවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබක් නුඹලාට කියමි. පියාණන් වහන්සේ යමක් කරන පුත්‍රයන් දක්නේද ඒ මිස තනියම කිසිවක් කරන්න ඔහුට බැරිය. අපිත් එන්න ඕන ස්ථානයකට අපි පියාණන් වහන්සේ වෙනුවෙන් පූජකයෝ සහ රජ කෙනෙක් කරලා තියෙනවා නම් අපි කරන හැම දෙයකම ඉන්ස්ට්‍රක්ෂන් අඥාව අන එන්න ඕනේ පියාණන් වහන්සේ. ඊට පස්සේ කියනවා කුමක් හේින්ද පියාණන් වහන්සේ පුත්‍රයන්ට ප්‍රේම කරන සේක. එහෙම කරන මනුස්සයාට පියාණන් වහන්සේ ප්‍රේම කරන්න පටන් ගන්නවා. තමන් වහන්සේගේ කාරණාව සියල්ල ඔහුට පෙන්වන සේක. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේගේ හදවතේ තියෙන සියලු දේම මෙහෙම උන්වහන්සේ පියාණන් වහන්සේ තුල කීකරු යන මනුස්සයාට උන්වහන්සේ සංගවන්නේ නැහැ කියලා. අපි බලමු එහෙම දේවල් පුළුවන්ද කියලා. ආබ්‍රහම් දුන්වහන්සේගේ කීකරුගේ මනුස්සයෙක්. උප්පත්තිපුරේ 18 කියනවා ස්වාමීන් වහන්සේ මා කරන්ට යන දේ ආබ්‍රහම්ගෙන් සංගවන්න. දේශයකට විනිශ්චය ගේන්න යනකොටත් ඒ රහසක් කියනවා පියාණන් වහන්සේ උන්වහන්සේ තුල උන්වහන්සේගේ කීකරුව යන්නේ කෙනාට. ආබ්‍රහම්ට කිව්වා. ඉතින් ඒ විතරක් නෙමෙයි යොහන් 14 යේසුස් වහන්සේ කියනවා නුඹලා මා කරන දේ පමණක් නොව ඊටත් වඩා දේවල් කරනවා කියලා කියනවා. අපි මේ විදිහේ ජීවිතයක් ජීවත් වුණාම පියාණන් වහන්සේ කියන දේ පමණ අපි කරන්නේ. ඒ විදිහේ ජීවිතයක් ජීවත් වුණාම යේසුස් වහන්සේව අපි හම්බුන දවස ඊටමත් ප්‍රීතිමත් දවසක් වෙනවා. අපිට මූණ හංගගෙන යන්න අවශ්‍ය නැහැ. තේරෙනවද? උන්වහන්සේත් බලාගෙන ඉන්නවා අපි එනකන් අපිත් බලාගෙන ඉන්නවා උන්වහන්සේ එනකන්. ඉතින් මොනවද දෙවෙනි කාරණාව? පෙන්තකොස්ත දවසේ මංගල්‍යයේ සිට හොරණෑ මංගල්‍ය දවස දුන්න ඉන්ස්ට්‍රක්ෂන්ස් ඕවා තමයි. උන්වහන්සේගේ වචනය ලෝකයටම ගෙනියන්න අපි සෑම දිනකටම එක හා සමාන වගකීම් දෙවියන් වහන්සේ තියලා තිනවා. ඕගොල්ලන්ගේ ස්වභාවයේ ඉන්න හැම මිනිසයාටම ඒ ස්ථානයට එන්න ඕගොල්ලෝ උදව් කරන්න ඕනේ. අපි ඊර්ෂ්‍යාද අපේ පුතා අපිට වැඩි ඉහෙලනවා නෑ. අපි හදවතකින් ස්වභාවයේ ඉන්න එක්කිනරම හැම එක්කිනරම මේ විදිහට උසස් වෙන්න අපි ප්‍රයත්න කරනවා. තුන්වෙනි එක watchman of the last days. අපි තමයි අන්තිම කාලේ මුරබටියෝ. දැන් ක්‍රියාපුත් මේ
ක්‍රියාපතේ 2:16 සිට 20 දක්වා කියනකොට කියනවා අන්තිම දවස්වලදී මාගේ ආත්මය සියලු මනුෂ්‍යයන් පිට වගුරන්නේ. නුඹලාගේ පුත්‍රයෝද දුවරෝද අනාගත වාක්‍ය කියන්නේ. දැන් මේ ලිස්ට් එක බලපුවම පේනවා මේ ලිස්ට් එකට හැම එක්කෙනාම ඉන්නවා. ඔයත් ඉන්නවා, මමත් ඉන්නවා, ළමයිනුත් ඉන්නවා, වයසක අයත් ඉන්නවා, උගත් අයත් ඉන්නවා, නුගත් අයත් ඉන්නවා. එකම අධ්‍යය අවශ්‍යයි දෙවියන් වහන්සේට විවෘත වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න ඕනේ. එච්චරයි අවශ්‍යයි. හැම එක්කෙනාම ඇතුළත් කරලා තියෙනවා මේ ලිස්ට් එක මේ කියවලා බලන්න. ඊට පස්සේ කියනවා තවද උඩ අහසේ පුදුමද පාත පොලේ ලකුණද වන සහ ලේ සහ ගිනින් දුම් වලාපරට දක්වන්නේ. ස්වාමීන් වහන්සේගේ මහත් වූ තේජස් වූ ඒ දවසේ එන්ට පළමුවෙන් ඊළ අඳුරවන්නේ හඳ ලේවන්නේ. ඉතින් මේ කියනවා ඔය ස්ථානයේ ඉන්න මිනිසයාට මම පෙන්වන දර්ශනයකින් අපි ඉන්න ස්ථානයේ සිට යේසුස් වහන්සේ නැවත එනකන් අද ලෝකේ මොනවද වෙන්නේ කියලා. අපි දෙවියන් වහන්සේ කියන කරන දේ දන්නවා නම් අපිට පුළුවන් වහන්සේගේ හරි තැන ගිහිල්ලා ඉන්න. අපි හිතමු මේ කොහේ හරි බෝම්බයක් ගහනවා කියලා. අපි එතනට යන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ සියලු දේ දන්න හින්දා කියනවා නෑ මෙහෙ වෙන්න. අපි දෙවියන් වහන්සේට කන් දීගෙන ඉන්න ඕනේ. ඉතින් දැන් මේ අපි ජීවත් වෙන කාලය මොන විදිහේ කාලයක්ද? අපි උන්වහන්සේගේ නැවත ඊමේදී කොයි ස්ථානයේද ඉන්නේ? මොන අනාගත වාක්‍යයේද ඉෂ්ට වෙන්නේ? අපි කොහොමද අනිත් අයට අවවාද දෙන්නේ කියන එක අපිට එලිදරවත් තියෙන්න ඕනේ. අපි හැම එක්කිනාටම එක්ස්කියුස් එකක් නැහැ. ඔයා හොඳට කියවලා බලන්න ක්‍රියාපතේ 2:16 සිට 20 දක්වා බලපන්. ඊට පස්සේ අපි මේවට කොහොමද දැනගන්නේ? පළවෙනිම අනාගත වාක්‍ය ගැන එලිදරවත් තියෙන්න ඕනේ. ඒලක තමයි ලෝකයේ වෙන සිද්ධීන් ගැන එලිදරවත් තියෙන්න ඕනේ. අපි සුද්ධාත්මයන් සමග කතා කරන්න ඕනේ. සුද්ධාත්මයන් සමග කතා කරන්න අවශ්‍ය හින්දායි ක්‍රියාපතේ 2:16 සිට 20 දක්වා අපි දේව තියෙනවා. ඊට පස්සේ දෙවෙනි පේත්‍රුස් 1:18 සිට 21 දක්වා කියනවා උන්වහන්සේ සමග සුද්ධ කන්දෙන් සිටියේදී මේ හඬ ස්වර්ගයෙන් එනවා අපිට ඇසීම. ඊට වඩා ස්ථිර කරන්නා වූද අනාගත වාක්‍ය අපිට තිබේ. මම ඔක්කොම කියවන්නේ කියනවා ඊට වඩා ස්ථිර කරන මේ මුළු ඊට ඉස්සෙල්ලා verses බලපම කියනවා ඒ පේත්‍රුස් තමයි යම් කිසි දෙයක් කියනවා. පේත්‍රුස් කියනවා මම ආපුවම යේසුස් වහන්සේක හිටියත් විතරක් නෙමෙයි. මම යේසුස් වහන්සේ උගන්වපු හැම දෙයක්ම අහුම්කන් දුන්නා. මම යේසුස් වහන්සේ කරපු හැම හාස්කමම දැක්කා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ අන්වසස් වීමේදී මම එතන හිටියා. මම එතනත් හිටියා. එතන ඉන්නේ අම්මනේ 3 දෙනයි. මේ 3 දෙනාගේම වරප්‍රසාද එන්න අන්තිම නදවල් සීස අයි විට්නස්. මම ඇස්තකින් සාක්ෂිකාරයෙක්. නමුත් යා කියනවා මේ ඇස්තකින් සාක්ෂිට වඩා බලවත් දෙයක් තියෙනවා. ඒක තමයි අනාගත වාක්‍යය. දැන් ඒ කියන්නේ අපි යේසුස් වහන්සේ ඇස්තකින් නොදැක්කත් අපිට අනාගත වාක්‍යයක් තියෙන හින්දා අපි උන්වහන්සේ ඇස්තකින් දැක පමණක් අයට වඩා අපි වරප්‍රසාද ස්ථානයක ඉන්නවා. We are without excuse. I don't know whether I got it across well in Sinhalese. අලියම පැමිණ පහනක් තාරකාව කියනවා ලියවිලි අනාගත අලියම පැමිණ පහනක් තාරකාව නුඹලාගේ සිත් තුළ පායන තුරු අඳුරු තැනක බබලන පහනක්. අද අපි ජීවත් වෙන්නේ අඳුරු ලෝකයක. අපි අඳුරු ලෝකයක ජීවත් වෙනකොට අපිට පහනක් අවශ්‍යයි. ඒ පහන තමයි උන්වහන්සේගේ අනාගත වාක්‍යය. දැන් මේ දේ තමයි අපි කරමින් ඉන්න ඕනේ පෙන්තකොස්ත දවසේ මංගල්‍යයේ සිට හොරණෑ මංගල්‍යය දක්වා. අලිය පාන පාවන තාරකාව නුඹලා සිටින පාවන තුරු අඳුරු තැනක බබලන පහන් එය සලකනු නම් යහපත්ය. මක්සත් කිසි කාලකත් අනාගත වාක්‍ය මනුෂ්‍යයන් කිසි කාලක නොපෙනේ. මේක කියනවා don't give private interpretation to prophecy. දැන් අද මොනවද කරන්නේ? අපිට ප්‍රොෆෙසියගේ හොඳ දෙයක් නම් අපේ ඉසක් විදා ගන්නවා. ඒක කාටද කිව්වේ? මොන කාලයේද කිව්වේ? මොන දේශයේද කිව්වේ? අපි වහන්නේ. ඒක ලස්සන නම් පිටක් විදා. එහෙම නෙමෙයි. යා කියනවා මේ ප්‍රොෆෙසිස් කියවනකොට බයනුත් වෙවුලමුත් කියවන්න. මේක ආවේ දෙවියන් වහන්සේගෙන්. මේක ගෙනාපු අය හරියට පීඩා වින්දා. ඒකින්ද මේවා බෞල මොකද මේක ආපම ටෝච් එක. මේ ටෝච් එක බොහොම ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න ඕනේ යන තැන බැලීමට පමණයි. බයිස්කෝප් බලන්න යන්න නෙමෙයි. යන තැන බැලීමට පමණයි මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. right? ඉතින් ඒකින්ද දැන් උන්වහන්සේගේ ආත්මය
අනාගත වාක්‍යවල තේරුවා ගැනීමේ ආත්මය උන්වහන්සේ අපිට පවරනවා. දැන් ඒක ඉතාමත්ම අවශ්‍යයි. මොනවා තැන්වල යනකොට අපිට කියනවා අපිට අපි යන්නේ කොහෙද කියලා අපිට තේරෙන්නේ නැහැ. right? ඊට පස්සේ අපි අන්ධකාරය යෙසාය 61 සිට 2 දක්වා නැගිට බැබලෙන්න මක්සාද නුඹේ ආලෝකය පැමිණෙන්නේ. ස්වාමීන් වහන්සේගේ තේජස නුඹ කෙරෙහි උදාවිය. එසේ පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසු ලබන්නේ. නමුත් නුඹ කෙරෙහි ස්වාමීන් වහන්සේගේ උදාවන්නේ උන්වහන්සේගේ තේජස නුඹ කෙරෙහි පෙනෙන්නේ. දැන් අපි හැම සමාජිකයම ස්වභාවයේ ඉන්න හැම සමාජිකයන්ම අපි පෙන්වන්න ඒගොල්ලෝ කොහොමද මේ ලෝකයේ ආලෝකය වෙන්නේ කියලා. ඒගොල්ලෝ කොහොමද මේ ලෝකයේ අනාගත වාක්‍ය කියන්නේ කියලා අපි හැම ස්වභාවයේ කියනකොටම මේ කියන තරම් අමාරු නෑ. අපි ඒක කළ යුතුයි. ඒ නිසා ඉතාමත්ම අවශ්‍යයි. අපි වමටවත් දකුණටවත් හැරෙන්න එපා. දෙවියන් වහන්සේ කරන්න එපයි කියලා දේ කරන්න එපා. දෙවියන් වහන්සේ කරන්න කියලා තියෙන දේ සම්පූර්ණයෙන්ම කරන්න. එතකොට අපි උඩමාලයේදී 120 වගේ වෙන්න පුළුවන්. ඒ ස්ථානයේ ඉන්නකොට උන්වහන්සේ අපිට අවශ්‍ය සියලු දේම සපයනවා. අපිට දෙවියන් වහන්සේ තව දෙයක් දීලා තියෙනවා අන්තිම කාලයේදී. අපි හුඟක් වෙලාවට අපි හිතනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ආවොත් හොඳයි මේ ඇබෝෂන් වලට මේ විසඳුමක් එයි. අර ආණ්ඩුව ආවොත් මේ ආණ්ඩුව නෑ. ලෝකයේ ඉයම සබ්බාව යාඥාමික පැහැදිලි ඔක්කොම යාඥා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක මාත් යාඥා කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක කියලා. මොකද පුදුම විදියට ඒ මිනිස්සයා ධර්මිෂ්ඨකම කියනවා ලෝකෙට. නමුත් ඒකට උත්තරය ලෝකයේ ධර්මිෂ්ඨකම පිටවන්න වගකීම දෙවියන් වහන්සේ දීපින ස්වභාව. උන්වහන්සේ කියනවා මම මාගේ ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාසලේ දොරට නැගිටින්න බෑ කියලා. ඒකින්ද අපි හැම සමාජිකයක්ම පුරුදු කරන්න ඕනේ. ඒ ලෝකෙට යනකොට ඒගොල්ලන්ගේ පවුලෙන් පටන් ගන්නවා, ඒගොල්ලෝ රසයන් කරන තැනින් පටන් ගන්නවා, අසල්වැසියකින් පටන් ගන්නවා. ඒගොල්ලන්ගේ පූජකම තුනට ඇතුල් වෙලා ආලෝකයක් වුණාම ඒගොල්ලෝ යන උන්වහන්සේ ඊට පස්සේ අපි ඒ තුන කීකරු එන්න උන්වහන්සේ අපේ කුඩාරම පුළුල් කරන්න යනවා. අපේ බවුන්ඩරි එක එන්න විශාල කරන්න යනවා. right? ඒක ඉතාමත්ම අවශ්‍යයි. ඔයාගේ උසස්වීම එන්නේ යේසුස් වහන්සේගෙන්. දැන් මේක කොහොමද කියන්නේ? මේ විදි ගොඩක් තියෙනවා. එකක් අපි ලෝකයේ ආලෝකය වෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි අපිට බලය එන්න ඕනේ අශුද්ධ ආත්ම පල්ලෙහාට දාන්න. බයිබලයේ කියනවා මලාකි 4:5 සිට 6 දක්වා කියනවා බලව ස්වාමීන් වහන්සේ මහත් වූ භයානක වූ දවස පැමිණෙන්න පළමුවෙන් ප්‍රයෝත වූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. ඊට පස්සේ කියනවා මා අවිත් ශාපයෙන් දේශයට පාර නොදෙන්න පිණිස. මොකද දේශයක අශුද්ධ දේ වෙනවා නම්, දේශයක යක්ෂ වැඩ වෙනවා නම්, දේශයක යක්ෂ බල රජ කරනවා නම් ඒ දේශයට දෙවියන් වහන්සේට ශාප දාන කාලයක් එනවා. ඊට පස්සේ කියනවා මම අවිත් ශාපයෙන් දේශයට පහන නොදෙන පිණිස එලයිජාගේ ආත්මෙන් ඔයගොල්ලෝ නැගිටින්න කියලා. එලයිජා ආත්මෙන් මොනවද කරේ? එහෙබ් ගාවට ඇවිල්ලා පළවෙනි රාජාවාදී 18 කියවලා බලන්න ඕනේ. right? අපිට බෑ අදර්ශමිෂ්ඨ දේ දැක්කම අපේ මුඛය වහන් ඉන්න. අපි දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ අපි කුමක්ද කළ යුත්තේ කියලා. අපි සභාව ඇතුලේ යාඥා කරන්න ඕනේ. යාඥාව කළා උන්වහන්සේ කියපුවම අපි එලයිජා ගියා වගේ අපි එළියට එන්න ලෑස්ති වෙන්න ඕනේ. දැන් මම පොඩි ප්ලෑන් එකක් ගහනවා ඕස්ට්‍රේලියාව එළියට යන්න කියලා. මම කීසල නැද්ද එළියට කියලා. දැන් ඒ මදි මම තව ලෙවල් එකකට යන්න ඕනේ කියලා මම ලෑස්ති වෙනවා මේ නත්තල් එන්න ඉස්සෙල්ලා. දෙවියන් වහන්සේ මේ if God permits. මට මේ ක්ලිප් එක හම්බුණා මේ ජෝන් කැල්වින් කියලා තියෙනවා a dog barks when his master is attacked. I would be a coward if I saw that God's truth is attacked and yet would remain silent. බල්ලෙක් යාගේ මාස්ටර්ට කවුරුහරි ඇටැක් කරන්න ආවොත් ඒ බල්ලා බුරිනවා. ඒකට විරුද්ධව බල්ලා නැගී සිටිනවා. නමුත් කියනවා කවඩ් කියන්නේ සිංහලෙන් අපි මේ කවඩ් කෙනෙක් කියලා දෙවියන් වහන්සේගේ සත්‍යයට අද ලෝකය ඇටැක් කරනවා. බල්ලෙක් බුරනවා මාස්ටර්ට විරුද්ධව නැගී සිටියොත්. අද දෙවියන් වහන්සේගේ සත්‍යයට විරුද්ධව ලෝකය ඇටැක් කරනවා. ඇබෝෂන් ගෙනල්ලා හැම ජරාවම ගෙනල්ලා ඇටැක් කරනවා. අපි කටවාගෙන ඉන්නවා.
අපි බියගුල්ලෙක්. දෙවියන් වහන්සේ බයිබලයේ කියන උසුද්ධාත්මයන් වහන්සේ ආපහු උන්වහන්සේ එක දෙයක් දුන්නා. අපිට බලය දුන්නා, බෝල්නස් දුන්නා. අපි ඉදිරියට යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ යේසුස් වහන්සේගේ නැවතීමට අපි උන්වහන්සේගේ මනමාලි වෙන්න ඕනේ. යේසුස් වහන්සේ අද ලෝකේ ජීවත් වෙනවා නම් උන්වහන්සේ කරන්නේ ඒකයි. උන්වහන්සේ අද කරන දේ කරන කෙනෙක් තමයි උන්වහන්සේගේ මනමාලි වෙන්න පුළුවන්. Equally yoked. Right. තුන්වෙනි එක no God's timeline. Right? උන්වහන්සේගේ අපි මොන කාලෙද ඉන්න කියන එක අපි හොඳට එළිදරව්වක් තියෙන්න ඕනේ. ඒ කාලය හැටියට තමයි වැඩ කරන්නේ. අපි නික්මයාම පොතේ කාලේ හැටියට දේවල් නෙමෙයි දැන් කරන්නේ. දාවිද්ගේ කාලේ දේවල් නෙමෙයි නික්මයාම කාලේ කරේ. දාවිද්ගේ කාලේ දේවල් නෙමෙයි මේ එලයිජාගේ කාලේ කරේ. අපි ඉන්න කාලයට නියම දේ අපි කරන්න ඕනේ. දැන් අපි කරන්න ඕනේ අන්තිම කාලයට නියම දේ අපි කරන්න ඕනේ. යම් කිසි දෙයක් වුණා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මේ කාලය ගැන දානියෙල් එතකොට පරණ අනාගත වක්තෘ වලින් තුලින් කියනකොට යම් කිසි දෙයක් වුණා. ඒ දේ තමයි ඒ එළිදරව් වලට උන්වහන්සේ වේල් එකක් දැම්මා. දැන් යුදෙවරුන්ට තාමත් වේල් එකක් දාලා තිනවා යේසුස් වහන්සේගේ එළිදරව් කියන. නමුත් දෙවියන් වහන්සේ මුළු ලෝකෙටම වේල් එකක් දැම්ම අන්තිම කාලය ගැන එළිදරව් කියන. ඒ වේල් එක තිබුණ හින්දා මේ ඒ කාලේ ජීවත් වෙන ඒ වේලක ලිෆ්ට් කරන්න ඉස්සලා හිටිය අයට මේ අනාගත වාක්‍යවල ඒගොල්ලෝ දන්නේ මේක කොහොමද වෙන්නේ යන්නේ කියලා. මොකද අනාගත වාක්‍යවල ඔක්කොම වෙන්න තියෙන්නේ යුදෙව් දේශෙදී. නමුත් ඊශ්‍රායල් කියලා දේශයක් තිබුණේ නැහැ. අවුරුදු 2000ක් පමණ කාලයක් ඊශ්‍රායල් කියලා දේශයක් තිබුණේ නැහැ. ඉතින් ඒකින් තමයි පුරුදුනේ මේ ඔක්කොම අපේ සාක් විදාගන්න. අපිට අර ප්‍රොෆෙසිස් ටයිම් එකට දාන්න බැරි වුණා අපේ සාක් විදාගත්තා. හොඳ ඒවා ටික විතරයි. නරක ටික මේ ඊශ්‍රායල් දේශෙ තිබ්බා. දැන් අපිට එක්ස්කියුස් එකක් නැහැ. රයිට්? දානියෙල් 12:4 කියනවා 12:4 කියනවා නමුත් දානියෙල් නුඹ මේ වචන වසා අන්තිම කාලය දක්වා පොත මුද්‍ර කරන්න. වචනේ අරන වසල අන්තිම කාලය දක්වා මුද්‍ර කර තබන්න. බොහෝ දෙනෙක් එය කියවා බලනු ඇත. දැනගන්නෙන්ද වැඩි වන්නේ කිව්වේ. දැන් මේ සිංහල භාෂාවේ සම්පූර්ණයෙන්ම කැලල කරන් දාලා. ඒ කියනවා but you Daniel shut up the words and seal the book until the time of the end. Many shall run to and fro and knowledge shall increase. ඒ කියන්නේ බොහෝ දෙනෙක් එහෙම හිතුවති. ඒක සිංහල භාෂාවේ මම ඇඩ් කළා. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැනුම වැඩි වෙනවා කියලා. දැන් කොයි වෙලාවද මේ පෙට්ටිය අරින්නේ? මේ අන්තිම කාලය ගැන එළිදරව්වේ පෙට්ටිය අරින්නේ? දැනුම වැඩි වෙනකොට සහ මිනිස්යාගේ ගමන් වැඩි වෙනකොට. මට මතකයි අවුරුදු 55කට විතර උඩදී ඒතරත් මම තාම ජීවත් වෙනවා 55කට විතර උඩදී පිටරට ගිය මිනිස්සෙක්ව හොයාගන්න බෑ. පිටරට එංගලන්තේ කවුරුද ගිහිල්ලා ආවොත් මේ මිනිස්සයා යන්නේ කොල්ල රුඩ දාගෙන පාරේ. පුෂ් කාලා කතා කරන්නේ. නේද? දැන් එංගලන්තේ නෙමෙයි ඇමරිකාවේ නෙමෙයි මුළු ලෝකෙ වටේ ගහලාවත් කවුරුත් ගණන් ගන්නෑ. නේද? ඒ මොකද දෙවියන් වහන්සේ අපිට ලක්ෂණයෙන් පේනවා උන්වහන්සේගේ බොමගේ යන ගාන වැඩි වෙනවා කියලා. ඊට පස්සේ දැනුම වැඩි වෙනවා කියලා තියෙනවා. අපි මේ අන්තිම අවුරුදු 100 දිහා බැලුවොත් මේ අවුරුදු 75 තුළ අන්තිම අවුරුදු 75 තුළ වැඩි වුණ දැනුම ගාන එකතු කළොත් මුළු පැටර්න් ගෙන් මේ සිට අවුරුදු 75කට ඉස්සලා ආපු කාලයට වැඩි ගාන වැඩි. පුදුම විදිහට දැනුම වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් ඒ බොක්ස් එක ඇරලා තියෙනවා. මිනිසෙන්ට නොලෙජ් දැන් ඒ තුන්වෙනි කාරණාවක් වුණා. මේ එළිදර මේ අනාගත වාක්‍යවල ගොඩක්ම දීලා තිබුණේ ඊශ්‍රායල් දේශෙ වෙන්නේ. එතකොට 1948 මයි මාසේ 14 වෙනිදා ඊශ්‍රායල් දේශීය රටක් බවට පත් වුණා. දැන් මේ ඔක්කොම ෆිල්ලා තියෙන්නේ ඒකින්ද අදින්ද අපිට එක්ස්කියුස් එකක් නැහැ මේවා ගැන අවබෝධයක් නැතිවීම ගැන. අපි ඒ වුණාට හුඟක් කාර්ය ක්‍රිස්තියානි කාර්ය අපි සභාව කරන්නේ මේ ඉරිදා දේශනාව අපව ගිය සුමානේ ෆොටෝකොපි එක. මේ සුමානේ මේ වීක් එක ඉවරනන් පස්සේ ෆොටෝකොපි මැෂින් එකට ගිහලා තව ෆොටෝකොපි මැෂින් එකක් ගහන එන සුමානෙත් ඒක තමයි අපි කරන්නේ. අපි අර කාලය අනුව අපි වෙනස් වෙගෙන යන්නේ නැහැ. අපි දේශනා ගොඩාක් කරනවා දේශනා වහලා ඔක්කොම කරලා කෙලින්ම දුවන්නේ ෆොටෝකොපි මැෂින් එකට. ගිහලා ගිය සුමානේ ජීවත් වෙන හැටිගේ ෆොටෝකොපියක් කරගෙන මේ සුමානේ ජීවත් වෙනවා. නෑ උන්වහන්සේගේ කාලෝචිතව අපිට දැන් වෙනස් වෙන්න ඕනේ. මොකද රැප්චර් එක
ළඟයි. දැන් රැප්චර් එක ලඟ වෙනකොට විශේෂ දෙයක් වෙනවා. හැම සිද්ධියම ඉක්මනට වෙනවා. ඇත්තට මට අපිට දවසක ඕන බලන්න ඕගොල්ලෝම නිවුස් වල බලන්න යක්ෂයා කොච්චර ෆාස්ට් යනවාද කියලා. කොරෝනා වෛරස් එක ආපෙහි බලන්න. ඒ විදිහේ ලෝකේ පොලිටික්ස් වල හැමතැනම විශාල වෙනස් වීගෙන යනවා. හරි ස්පීඩ් එකකින්. අපි තාමත් කොහෙද යන්නේ මේ නාකිය අනුටියක් එක වන්දනා වෙනවා. right අපි තාම වන්දනා වෙනවා නාකි ස්ත්‍රිස්තියක් තියාගෙන. නමුත් දෙවෙනි මාසෙ කියනවා අපි කාලය සමග අපිට අපේ අතේ ටෝච් එක තියෙනවා අපිට සුද්ධාන් මාංශ කතා කරනවා අපි අපේ කොටස කරන්න ඕනේ කියලා. සුද්ධ යෝහන් 15:12-17 වගේ. මාගේ ආඥාවන මා නුඹලා ප්‍රේම රාක්මින් නුඹලා කිනකාර ප්‍රේම. අපි එන්ඩෝනි ස්ථානයකට මිනිස්යාට ප්‍රේම කරන්න යේසුස් වහන්සේ අපිට ප්‍රේම කළා මෙන්න. right යේසුස් වහන්සේ අපිට ප්‍රේම කළා මෙන්න ප්‍රේම කරන්න පුරුදු වෙන්න ඕනේ. අපි දැන් එළිදරව් පොතේ ඉවර වෙලා ආවේ. එළිදරව් පොතේ අපි දැක්කා කුප්පමන පීඩා මේ ලෝකෙට එන්න යනවා කියලා. කුප්පමන පීඩා කවුද එවන්නේ? දෙවියන් වහන්සේ. උන්වහන්සේගේ විනිශ්චය එවන්නේ. ඉතින් අපි මෙපමණ පීඩා එන්න යනවා නම් උන්වහන්සේ අපිට වගකීමක් දීලා තියෙනවද මේ පීඩා ගැන? එසේකියල් පොතේ 33:1-6 දක්වා කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේද මා විතර පැමිණි මා විසින් යම් දේශයකට කඩුව පමුණන විට යේසුස් God දෙවියන් වහන්සේ එළිදොර පොතේ හැටියට විනිශ්චය 21ක් එවන්න යනවා. උන්වහන්සේ කියනවා මා විසින් මේ දේශයට කඩුව පමුණන විට ඒ දේශයේ සෙනග තමුන් අතරින් මිනිස්සුගෙන තමුන්ගේ මුරකාරය කොට තැබුවොත් දේශයට පිටට කඩුව පැමිණෙනවා ඔහු දැක හොරණෑව පිඹ සෙනගට දැන්නූ කල්හි හොරණෑ ශබ්දය අසා ඒ නොසලකා සිටිනම් යම් කෙනෙකු කඩුව පැමිණ පහ කළොත් ඔහුගේ ලේ තමාගේ හිස පිට වන්නේ. ඔහුගේ හොරණෑ ශබ්දය අසා නොසලකා සිටියේ ඔහුගේ ලේ තමා පිට පැමිණේ. නමුත් ඔහු සැලකුවේ නම් තමාගේ ප්‍රාණය කලවක. නමුත් මුරකාරයා කඩුව පැමිණෙනවා දැක අපි දෙවියන් වහන්සේගේ එළිදරව් පොතේ සහ දානියල් සහ ඒ පොත් වලින් අපිට පෙන්වලා තියෙනවා එන පීඩා එන විනිශ්චය ඒව දැකලා අපි කටවහගෙන හිටියොත් අපි හරි අපි රැප්චර් කියනවා කියලා. මට ගිය මාසේ මේ ගේමන ඉති සමාජය මම ඕගස්ට් වල මට අපි මෙතන ගෲප් එකක් කියනවා ඒගොල්ලෝ ඔක්කොම එක්ස්ට්‍රා මේ යාඥා කරනවා හැමදාම රැප්චර් කියන්නේ කියලා යාඥා කරනවා. ඉතින් ඇවිල්ලා කිව්වා දනවද මේ සෙප්තැම්බර් මාසේ තමයි රැප්චර් එක කිව්වා. මං එහෙනම් see you in October කිව්වා. මං කියනවා මම ඔක්තෝබර් හැමදේ කියපුවා මට ළඟම මගේ ෆෝන් එක ගැහුවා ෆෝන් එක බිම ගැහුවා. හොඳ මම කිව්වා මොනවද මේ රැප්චර් එක බලන් ඉන්නේ. අපිට වැඩක් තියනවා කරන්න. අපිට වැඩක් තියනවා කරන්න රැප්චර් එක බලන් ඉන්න එපා. දෙවියන් වහන්සේ උන්වහන්සේ කාලේදී අපිට පොසෝ ගන්න. ඒක ගැන බලන් ඉන්න එපා. උන්වහන්සේගේ වගකීම උන්වහන්සේ අකුරට පිළිපදින එක්කෙනෙක්. කියනවා නමුත් නුඹ මුරකාරය කඩුව පැමිණෙනවා දැක සෙනගට දන්වන ලෙස හොරණෑව නොපිඹ සිටියොත් කියනවා නමුත් ඔහුගේ ලේ මුරකාරය අතින් අය කරන්නේ. අද මේ දෙවියන් වහන්සේගේ අන්තිම කාලය ගැන අපි මේ ගමන යන්ට මේ අවස්ථාවේදී අපි තියෙන කීකරු කරප තමයි මේ අන්තිම කාලය ගැන දෙවියන් වහන්සේ අද සමහරවිට කියන බලන්න මොනවද කොහොමද හොඳ තාත්තා කෙනෙක් වෙන්නේ කොහොමද හොඳ අංකල් කෙනෙක් වෙන්නේ කොහොමද හොඳ මේක කරන්නේ කොහොමද අපි ප්‍රොස්පර් කරන්නේ ඕක තමයි අපි දේශනා කරන්නේ. උන්වහන්සේ කියනවා දේශනාවෙන් පමණව අපි මිනිස්සුන්ට උගන්වන්න ඕනේ කොහොමද උන්වහන්සේගේ හඬට අහුම්කම් දීලා ඒගොල්ලන්ට දිව්‍යන් වහන්සේ දුන්න සෙනග අතරේ ඒ අවවාදය අපි දෙන්න ඕනේ. ඒ දුන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ගේ ලේ අපි පිට එනවා කියලා තියෙනවා. මේ එන කාලේ ඊටම භයානකයි. ඊටම භයානකයි. දෙවියන් වහන්සේ ඒකේ ෂැඩෝස් අපිට පෙන්වනවා. ඒකේ සෙවනල් පෙන්වනවා. මේ මොන විදිහට එන්නේ කියලා. අපි විපාක දැකලා තියෙනවා. උදාහරණයක් වශයෙන් බැබිලෝනියාව ඇවිල්ලා ජූඩා දේශය අල්ලගත්තම ඒක එක උදාහරණයක්.
කොහොමද පීඩාවන් ආපුවම රටක ආර්ථිකයට මොනවද වෙන්නේ කියලා. රටකට මිනිස්සුන්ට මොනවද වෙන්නේ කියලා. ඒකේ කියනවා ඒ දවස්වල කියනවා දයාවන්ත වූ ස්ත්‍රිය තමන්ගේ අත්වලින් සියලු දරුවන් පිසුවෝය. උන් මාගේ සෙනග වන දුවනියන් විනාශය ඔවුන්ට කැම විය. ඒගොල්ලෝ කියනවා මේ විපාක ආපුවම එක්තරා ස්ථානයකට එනවා මනුෂ්‍යයන්ට කන්න කැම නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ මේ ළමයන්ට මැරෙන්නත් ළඟයි. මැරෙන්න ඉස්සෙල්ලා අපි යා කපලා කාල් ජීවත් මේ compassionate woman දයාවන්ත ස්ත්‍රී මේට වැඩිය භයානක කාලයක් එනවා දෙවියන් වහන්සේ තුළ ඔසවාගත්තේ නැති අයට මේ කාලයක් එනවා. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. ඇන්ටික්‍රයිස්ට් ආපුවම එයා ඇවිල්ලා මාර්ක් එක අපිට ෆෝස් කරනවා. මේ ලෝකේ ඉන්න අයට ඔය මාර්ක් එක ෆෝස් කරන්න යනවා. දැන් ඒ මාර්ක් එක ගත්තත් නැතත් හැම කෙනාම මේ පීඩාවෙන් යන්නේ. මාර්ක් එක ගත්තත් නැතත් මේ දුකින් යන්නේ. නමුත් මාර්ක් එක වැරදිලා හරිය ගත්තොත් ඒකට ආගම් විශාල ආගම් විශේෂ මම කියන්නේ කැමන්නේ විශාල ආගම් නායකයෝ කියන්නේ නෑ මාර්ක් එක ගත්තට කමක් නෑ මේ අපි මේ මාර්ක් එක ගන්න නැතුව කොහොමද මේ අපේ ආණ්ඩුවල ඕගොල්ලෝ මැනේජ් කරන්නේ ඒකින්ද මේ ප්‍රශ්න දැන් බලන්න භූමිකම්ප එනවා අර එනවා මේ වෙනවා ඕගොල්ලෝ කරුණා කරලා මාර්ක් එක ගන්න ආණ්ඩුවට යටහත් වෙන්න කියලා අපිට උපදෙස් දෙන්න යනවා ආගම් නායකයෝ දානකී ආගම් ඒකින්ද හරිම මම්මුලා කාලයක් එන්නේ. ඒකින්ද මේ ලෝකයේ අද ඉන්න අයට අපි පුළුවන් තරම් උත්සාහ දාලා අපි වෝනින් එක දෙන්න ඕනේ. ඕගොල්ලෝ යේසුස් වහන්සේ පිළිගන්න. ඕගොල්ලෝ යේසුස් වහන්සේ තුරට එන්න. සම්පූර්ණ කැපවීමකට එන්න කියලා ඒගොල්ලන්වත් ගත්තේ නැත්නම් අපි ඒගොල්ලන්ව දාලා යන්නේ. එල්දර පුතේ 14:9 සිට 11 කියනවා. ඔහුගේ නල්ලේවත් අතේවත් ලකුණු ලබන්නේද? දෙවියන් වහන්සේගේ කෝපය නැති කුසලානයට අමිශ්‍රව වත් කරන උන්වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානය බොන්නේය. ඔහු සුද්ධ වූ දෙවියන් ඉදිරියේ බටු පොඩවන්ගේ ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දම් වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැති දුමය සදාකාලයටම නගින්නේය. ඊට පස්සේ කියනවා ඔහුගේ නාමයේ ලකුණු ලබන්නේ දිවා රාත්‍රී දෙකෙහි නිවාඩු නොලබන්නේ මාත් ශබ්දකින් කියේ. දැන් left behind දෙවියන් වහන්සේ දාලා ගිය අයට මේ පීඩාව තුළින් යනවා. ඒ පීඩාව තුළින් යනකොට ඒගොල්ලන්ව ෆෝස් කරනවා මාර්ක් එක ගන්න කියලා. අපිට මාර්ක් එක ගත්තේ නැත්නම් ඒගොල්ලන්ගේ පීඩාව වැඩි වෙලා ඒගොල්ලෝ මැරෙනවා. හැබැයි මාර්ක් එක ගත්තේ නැත්නම් ඒගොල්ලෝ ගැලවෙනවා. ලේසි නෑ මාර්ක්. අද සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට කැපෙලා ජීවත් වෙන එක ලේසි මාර්ක් එක නොගෙන කියලා. නොගෙන ඉන්නවට වැඩිය. නමුත් මාර්ක් එක වැරදිලාවත් ගත්තොත් කියනවා සදාකාල උන්වහන්සේගේ අධික අමිශ්‍ර වූ කෝපය නැමැති කුසලානය අමිශ්‍ර වූ වත් කරන උන්වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානය බොන්නේ කියලා. අද මම කියන්නේ සභාවේ මූලික දේවක කියලා. අපි මිනිස්සු ගලව ගන්න ඕනේ. අපිට ඉවැන්ජලිසම් තියෙන්න ඕනේ. අපි මිනිස්සුන්ට කෑම දැන් විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස් යන කාලේ ඒව කරන්න ඕනේ. නමුත් අපි උදින්ම තියාගන්න ඕනේ. මේ අපි කාලේ හැටියට ජීවත් වීමේ පණිවිඩය සභාව තුලින් අපි තුලින් මුළු ලෝකෙටම ගෙනියන්න. මම උදාහරණයකට ගත්තා I'm finished now මේ sausage factory එක. මොකද මතක් වෙන්නේ කියන්නේ අපිට sausage factory එකක් තියෙනවා. sausage හදන factory. විශාල sausage factory එකක්. මේ sausage factory එකේ තියෙනවා ලස්සන office, ලස්සන building, ලස්සන staff, කොමල්ම ලස්සන uniform ඇඳලා ඉන්නේ. හොඳ HR department එකක් තියෙනවා, finance department එකක් තියෙනවා, marketing department එකක් තියෙනවා. ඔය ඔක්කොම departments ඔක්කොම තියෙනවා. ඒ කොච්චර තිබුණත් මේ කම්පනි එක සොසේජ් හදන්න නැත්තම් මේක සොසේජ් කම්පනි එකක් නෙමෙයි. ඒ වගේ අපි අද බලන්න ඕනේ අද අපි ඉන්නේ from one festival to the other. අපිට කැමති දේ කරන්න බෑ. අපිට කැමති දේ කරපු අර ගෝලියෝ 120 කලේ දෙවියන් වහන්සේ කිව්වේ.
අරගොල්ලෝ ඊට වැඩි මහන්සි වුණා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ආවේ සම්පූර්ණ කීකරුකමින් ගියාට පමණයි. ඒ වාගේ උන්වහන්සේ ඔසවාගන්ට ආපු වෙලාවේදී උන්වහන්සේ ඔසවගන්නේ උන්වහන්සේගේ කියපොතේ සම්පූර්ණ කරපු අයට. අපි නායකයෝ හැටියට, අපි ගුරුවරු හැටියට අපි උනන්දු කරන්න ඕනේ. අපේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන ගෝලයන්ට උන්වහන්සේගේ වචනේ ඒ හොඳ වැඩ කරන්න නෙමෙයි, දෙවියන් වහන්සේගේ වචන වැඩ කරන්න. හලෙලූයා. Thank you Lord. ව්‍යාඥා කරනවා මේ ගැන දෙවියන් වහන්සේ අපිට එළිදරව් දෙන්න කියලා. ස්වාමීන් අපිට එළිදරව් දෙනවා. ස්වාමීන් පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේට මේ ලෝකේ උන්වහන්සේ කොච්චර තේජස් මනුස්සයෙක්ද, කොපමණ තේජස් දෙවි කෙනෙක්ද. නමුත් උන්වහන්සේගේ සැලැස්මේ අනුව ඒ තේජස් දෙවියන්ට ගවලෙනක ඉපදෙන්න සැලැස්ම දාලා තිබුණේ. ඔහු මොන විදිහේ ජීවිතයක්ද ගත කරන්න කියන ඒ සැලැස්ම දාලා තිබුණේ. ඒ සැලැස්ම තුළ සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ ජීවත් වුණ නිසා උන්වහන්සේව සියලු නාමයට වඩා උසස් කළා. ඒ වගේ ස්වාමිනේ කොපමණ අපහසු වුණත් යේසුස් වහන්සේට පුළුවන් නම් එපමණ පියාණන් වහන්සේට කීකරු මිවීම නිසා යටහත් වෙන්න අපි කොපමණ ලෑස්ති වෙලා ඉන්න ඕනද? එවැනි කීකරුකමකට එන්න ස්වාමිනේ. මිලේ නොබලා, මොකද මම මේ කීකරුකම සිටින විට ඔබ වහන්සේ මා සමග. ඉතින් කියනවා go, lo I am with you when you go. ඔබ යන විට ඔබ සමග ඉන්නවා කියලා. ඔබ වහන්සේ අපිට මේ සියලු දේම තියලා තියෙනවා. අපි ස්වාමිනේ අපි පුද්ගලික හැටියට සභාවක් හැටියට ස්වාමිනේ මේ ඔබ වහන්සේගේ සැලැස්ම තුළ පමණක් අපි අපේ අතේ තියෙන දේ දිහා බලන්න අවශ්‍ය නැහැ. අපිට අපේ අතේ තියෙන දේ බලන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන කැඳවීම දිහා බලන්න. අපිට තියෙන රාජකාරිය දිහා බලන්න. අපි මොන ගමේදී ඉන්නේ, මොන රටේදී ඉන්නේ ස්වාමිනේ අපිට ආසාවක් දුන්න වෙනවා ස්වාමිනේ. ඔබ වහන්සේ ඉදිරියේ නිරන්තරයෙන්ම අඬමින්, නොවන්සේ ඉදිරියේම කඳුළු සෙලමින් ස්වාමිනේ. අනේ ස්වාමිනේ ඔබ වහන්සේ මට දීලා තියෙන කාර්යය මට කරන්න අවශ්‍යයි ස්වාමිනේ කියන දෙයින් අපිම ඒතර ඔබ වහන්සේ අපේ මනස මේ ලෝකයේ තියෙන දේවල් වලට, මේ ලෝකයේ තියෙන වස්තු, මේ ලෝකයේ තියෙන ප්‍රශ්න, මේ ලෝකයේ තියෙන යක්ෂය කියන සියලු දේකට අපේ අවධානය සම්පූර්ණයෙන්ම අයත්ලා ඔබ වහන්සේ දෙස බලාගෙන ගියාම ඔබ වහන්සේගේ රාජධානියට ධර්මිෂ්ඨකමත් හරිදේ කරන්න ඇතුළු නාම ස්වාමිනේ වහන්සේ අපිට සියලු දේ සපයන්න ඒ දුන පුරුද්ද වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මේ ස්වාමිනේ අපි අධෛර්ය වෙන වෙලාවේදී ස්වාමිනේ ඔබ වහන්සේගේ මේ ලෝකයේ ජීවිතය දිහා බලන්න. වහන්සේගේ මේ ලෝකයේ ජීවිතය බලන්න. ඒ විදිහේ කැපවීමකට එන්න. අපි වහන්සේ සුද්ධාත්ම වහන්සේ බලෙන් අපිට ආලේප කළ වෙනවා. වකපෙන්වනවා. අනේ අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ. අපි සියලු දෙනාටම එක හා සමාන කැඳවීමක් ඔබ වහන්සේ දීලා තියෙනවා ස්වාමිනේ. යාඥා කරනවා ස්වාමිනේ අලසකම ලෙඩක්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් යාඥා කරනවා අලසකම ලෙඩ පාවලාගෙන කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා. ආත්මික අලසකමින් අපි මුදව මැනව ස්වාමිනේ. මුදවලා ස්වාමිනේ ඔබ වහන්සේ අපි දන්නවා ස්වාමිනේ සුද්ධාත්ම වහන්සේ ආපුවම මුළු ලෝකෙම මව්වා වූ බලය අපි තුළට එනවා. යේසුස් වහන්සේ මුළු ලෝකෙම බලය, මුළු විශ්වයම බලය වහන්සේ දීලා තියෙනවා. ඒ බලයෙන් අපි තුළ ඉන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ තියෙන බලයෙන් ඉදිරියට යන ස්වාමිනේ හැම එක්කෙනාටම වහන්සේ ආලේප කළමෙන් ස්වාමිනේ. අපි එකිනෙකාට ධෛර්ය දීමින් උනන්දු කරමින් ස්වාමිනේ. අපි එකිනෙකා වෙනුවෙන් ස්වාමිනේ අපි අනාගත වාක්‍ය කියන්න ස්වාමිනේ ඥාඥා කරන්න. ස්වාමිනේ රැ 12 1 2 3 4 5 ඕන වෙලාවක ස්වාමිනේ අපි නැගිටින්න ස්වාමිනේ යම් කිසි කෙනෙක් වෙනුවෙන් ඔබ වහන්සේ අපිට මැදහත් වීමේ යාඥාව කරන්න අවශ්‍යයි. මොකද මේක අපි කොහොමද එකතු වෙලා කරන ගමනක්. ඒ ගමන අපි එකතු වෙලා ස්වාමිනේ ඔබ වහන්සේගේ සැලැස්ම අනුව පමණක් ඉදිරියට යන්න ඔබ වහන්සේ අපිව ආලේප කරනවා යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන්. ආමේන්. හලෙලූයා.